सर डाउनलोड කරගන්න. බලන්න මේ රිද්මයි MCQ වල මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. අපි මේක කතා කරා එදා මේ ක්ලාස් එකේ. පළවෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ ශ්‍රී ලංකා මහා බැංක M1 M2 M2B M4 වශයෙන් විවිධ පරාසංගික යුත් මූල්‍ය සමහර ගණනය කරයි. දේශීය මුදල් ලේඛකයේ සහ විදේශීය මුදල් ලේඛක වලින් ප්‍රකාශිත අයිතමෙන් අඩංගු අවම ප්‍රමාණයෙන් යුත් මූල්‍ය සමහරය කුමක්ද? අවම sorry M2B එක තමයි මුල්ම වතාවට මේ වගේ විදේශ මුදල් ලේඛක වලින් තියෙන මුදල් මේ තැන්පතු මුලින්ම සලකා බලන්නේ M2B එකට. right? එතකොට M2B කියන එක තමයි ඒකට හරියන උත්තරය. මම ප්‍රශ්න තියෙනවා කියන මම උත්තර විතරක් කියාගෙන යන්නේ. විවිධ අවදානම් සහ ප්‍රතිලාභ සංකල්පයන්ගෙන් යුත් මූල්‍ය උපකරණ මුදල් වෙළඳපොළේ හා ප්‍රාග්ධන වෙළඳපොළේ අලෙවි කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළේ අලෙවි කරනු ලබන වැඩිම ද්‍රවශීලතාවයක් සහ අවදානමක් ඇති මූල්‍ය උපකරණය. ප්‍රාග්ධන වෙළඳපොළේ කැපිටල් මාකට් එකේ මොනවද තියෙන්නේ? භාණ්ඩාගාර බැඳුම් කර. හරි? භාණ්ඩාගාර බැඳුම් කර තියෙන්නේ ගවර්න්මන්ට් සිකියුරිටි එක. එතකොට රිස්ක් ෆ්‍රී ඇසෙට් එකක් විදිහට තමයි අපි සාමාන්‍යයෙන් භාණ්ඩාගාර බැඳුම් කර භාණ්ඩාගාර බිල්පත් සලකන්නේ. භාණ්ඩාගාර බිල්පත් මනි මාකට් එකේ අපි පාවිච්චි කරනවා. භාණ්ඩාගාර බැඳුම් කර අපි ප්‍රාග්ධන වෙළඳපොළේ බහුලව පාවිච්චි වෙනවා. හරි? වාණිජික බැංකු පද්ධතිය මගින් මුදල් මැවීමේ ක්‍රියාවලියට සම්බන්ධ සාධක බොහෝ විට ඒවා අතුරින් වන්නේ. වාණිජ බැංකු පද්ධතිය මගින් මුදල් මැවීමේ ක්‍රියාවලියට බලපාන සාධක වන්නේ. කාරණා තුනක් තියෙනවා. ගනුදෙනුකරුවන් තැන්පතු ඉවත් කර ගැනීම නිසා බැංකු ක්‍රමයේ මුදල් කාන්ද වීම, විචක්ෂණ ක්‍රියාමාර්ගයන් ලෙස බැංකුව විසින් අධිසංචිත පවත්වා ගැනීම, බැංකු ණය සඳහා පවතින ඉල්ලුම්. කාරණා තුනක් තියෙනවා. මේ තුනම මුදල් මැවීමේ ක්‍රියාවලියට බලපාන. ඊට ප්‍රශ්නය අහනවා බැංකු පද්ධතියෙහි උපරිම ණය ප්‍රමාණය මැවීම සඳහා ඉහත සාධකවල තිබිය යුතු අවශ්‍යතාවය වන්නේ. ගනුදෙනුකරුවන් තැන්පතු ඉවත් කර ගැනීම වුණාම මුදල් සැපයීම අඩු වෙනවා. හරි? බැංකු සඳහා නවපයතන ඉල්ලුම වැඩි වුණොත් මුදල් සැපයීම වැඩි වෙනවා. විචක්ෂණ ක්‍රියාමාර්ගයන් ලෙස බැංකු විසින් අධිසංචිත වැඩිපුර පවත්වාගෙන ගියොත් මුදල් සැපයීම මුදල් සැපයීම අඩු වෙනවා. හරි? එතකොට මොකක්ද? CT කියන දෙකෙන් තමයි උත්තර එන්න ඕනේ. එක දෙක කියන එක යටතේ අවම වෙන්න ඕන. තුන්වෙනි එක උපරිම වෙන්න ඕන. එතකොට C කියන උත්තරේ තමයි හරි වෙන්නේ. right? C. හතරවෙනි ප්‍රශ්නය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා රුපියල විදේශ අගය නාමික. කියන්නේ අපි විනිමය අනුපාතකය ඇමරිකන් ඩොලරය හා සම්බන්ධ කොට ඉදිරිපත් කරනු ලැබේ. ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමට බලපෑම් කරන එක් ප්‍රධාන ඍජු සාධකයක් වන්නේ. ඒතකොට ගොඩක් දේවල් ඇති මෙතන ඍජු සාධකයක්. අයහපත් ගානුගත වෙන කෘෂි නිෂ්පාදන පහතට යන ඍජු සාධකයක් නෙමෙයි. රජය සහ පෞද්ගලික අංශ අවශ්‍යතාවය මත ආනයන වලට ඇති ඉල්ලුම අඩු කිරීමට රජයේ ඵලදායී ක්‍රියාමාර්ග අනුගමනය කරන බලපානවා. අපි බලමු ඍජු එකක්ද තියෙන්නේ. රජයේ විසින් ව්‍යාපාරයේ හිතකර ප්‍රතිපත්තීන් හඳුන්වා දීම නිසා විදේශීය ඍජු ආයෝජන හා සංචාරක පැමිණිලි ඉහළ යනවා. අවප්‍රමාණය වෙන්න නෙමෙයි මේ වගේ වෙලාවට බලපාන්නේ අධි ප්‍රමාණය වෙන්න. රට ඇතුළට සල්ලි එනකොට. එක්සත් ජනපද
ආයතන විසින් ප්‍රතිපත්ති පොලි අනුපාත කිහිල් දැමීම. එක ඍජු සාධකයක්. ඇමරිකා එක්සත් ජනපදයේ පොලි අනුපාත කිහිල යනකොට ඒ කියන්නේ කරන්සියක ශක්තිමත් වෙනවා. ඇමරිකා එක්සත් ජනපද ඩොලර් එක. එතකොට ඒ වෙනුවෙන් ගෙවන්න ඕන රුපියල් ගාණ වැඩි වෙනවා. right? D තමයි හරි උත්තරය වෙන්නේ. ප්‍රශ්න තියෙනවා නම් ටග් ගාලා කියන්න කවුද? පාසල දැන් පස්සේ අපි මේ MCQ එක මේ ටග් ගාලා කියාගෙන යන්න මේක මම ක්ලාස් එකේදී කරා මීට කලින් මොනහත් මම හරි උත්තරේ කියනවා ඔයගොල්ලෝ මේ මොනහත් ප්‍රශ්න තියෙනවා කියන්න විදේශ විනිමය අනුපාතිකයේ ශීඝ්‍ර විදේශ විනිමය අනුපාතිකය ශීඝ්‍ර උච්චාවචනය වන්නේ නම් නිදහසේ පාවවෙන්න විනිමය අනුපාත ක්‍රමයක් යටතේ වුවද විනිමය අනුපාතය ස්ථාවර කිරීම සඳහා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ විදේශ විනිමය අලෙවි කිරීම හෝ විකිණීම මැදින් මැදිහත් විය හැකිය. ඒ කියන්නේ මාකට් එකට ඉන්ටර්වෙන් වෙනවා කියන එක. හරි. එවැනි ක්‍රියාමාර්ග මුදල් සහ මූල්‍ය ක්‍රම මත විවිධ බලපෑම් කළ හැකිය. ඒ අනුව මහ බැංකුව විදේශ විනිමය අලෙවි කිරීම නිසා ඇතිවිය හැකි බලපෑම වන්නේ සෙන්ට්‍රල් බැංක් එක ඩොලර් වෙළඳපොලේ විකුණුවොත් මොකද වෙන්නේ? විදේශ සංචිත අඩු වෙනවා. ඒකම අමතක නෑනේ නේ විදේශ සංචිත අඩු වෙනවා. මුදල් පදනම අඩුද වෙන්නේ වැඩිද වෙන්නේ? අඩු වෙනවා නේද? සංචිත විකුණනකොට අඩු වෙනවා. අපි විකුණන එක අපි ඩොලර් විකුණලා ඒ වෙනුවෙන් මොනවද අයින් කරගන්නේ? රුපියල්. රුපියල් වෙළඳපොලෙන් අයින් කරනවා. එතකොට වෙළඳපොළ ද්‍රව්‍යශීලතාවය අඩු වෙනවා. right? එතකොට පළවෙනි උත්තරේ තමයි හරි. විදේශ සංචිත අඩු වෙනවා, මුදල් පදනම අඩු වෙනවා, වෙළඳපොළ ද්‍රව්‍යශීලතාවය අඩු වෙනවා. ඒක අනිත් පැත්ත උනා අපි මිලදී ගත්ත විදේශ සංචිත වැඩි වෙනවා, මුදල් පදනම වැඩි වෙනවා, වෙළඳපොළ ද්‍රව්‍යශීලතාවය වැඩි වෙනවා. ප්‍රශ්නය ශ්‍රී ලංකා රජයේ ඒ අයවැය හිගය පියවීම සඳහා විවිධ මූලාශ්‍ර වලින් ණය ලබා ගැනීමෙන් සිටී. හරි රජයේ ණය ගන්න ක්‍රම ගොඩක් තියෙනවා. මහජනතාවගෙන් දේශීය වෙළඳපොළෙන් ගන්නවා රාජ්‍ය සුරුකුම්පත්. භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර විදියට. right සමහරක් ඒවා බැංකු ඊට පස්සේ ගන්නවා බැංකු පද්ධතිය. හරි බැංකු වලින් ගන්නවා බැංකු වලින් කින්න පුළුවන් OD එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් භාණ්ඩාගාර විල්පත් හරහා වෙන්න පුළුවන් බැඳුම් කර හරහා වෙන්න පුළුවන්. හරි මේ භාණ්ඩාගාර බැලුම් හරහා වෙන්න පුළුවන් මේ එතකොට බැංකු නොවන මුල් ආයතන විදියට තියෙන්නේ NS මේ EPF එක ETF එක ඉන්ෂුරන්ස් ඒ වගේ මේ ඉන්ෂුරන්ස් pension funds වගේ තියෙන වගේ බැංකු නොවන ආයතන වලින් ණය ගන්නවා. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම් කර දීලා. හොඳයි. ඒතර බැංකු පද්ධතියෙන් ණය ගත්තොත් ඒක අපි කියනවා උද්දමනකාරී වෙනවා ඍජුවම කියලා. සහ මහ බැංකුව ඊට වඩා මහ බැංකුව තමයි මහ බැංකුව සල්ලි ගත්තොත් ණයට ගත්තොත් ඒ කියන්නේ අලුතෙන් මුදල් තොගයක් වෙළඳපොළට නිකුත් වෙනවා. ඒ හින්දා ඒක උද්දමනකාරී. ඊට පස්සේ එනවා බැංකු වලට ගියම ආර්ථිකය පෞද්ගලික අංශයට ආයෝජනය කරන්න තියෙන මුදල් එහෙම රජයට ගියොත් අන්න ආර්ථිකයටත් බලපෑම. ඒකට අපි කියනවා ක්‍රවුඩින් අවුට් ඉෆෙක්ට් එකක් තියෙනවා කියලා. right ප්‍රශ්නේ අහනවා එම මූලාශ්‍රයෙන් වඩා උද්දමනකාරී මූලාශ්‍රය වන්නේ. අපි දැන් කතා කරා මහ බැංකුවෙන් ණය ගන්න එක තමයි වඩාත් උද්දමනකාරී වෙන්නේ. right පස්වෙනි ප්‍රශ්නේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය ඉහළ සීමාව වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයේ පහළ සීමාව වන පොලි අනුපාතික කොරිඩෝවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වාගෙන යනු ලබයි. එසේ පොලි අනුපාතික කොරිඩෝවක් පවත්වාගෙන යාමේ මූලික අරමුණු දැක්වෙන වඩාත් අර්ථාන්විත ප්‍රකාශය වනුයේ මොකක්ද?
කෙටි කාලයේ පළවෙනි උත්තරේ කෙටි කාලයේ වෙළඳපොළ පොලි අනුපාතය ස්ථාවර කිරීම වාණිජ බැංකුවල කෙටි කාල ද්‍රව්‍යශීලතාව කළමනාකරණය පහසු කිරීම සහ මුදල් කළමනාකරණය පහසු කිරීම. මූල්‍ය පද්ධතියේ ස්ථායරත්වය පවත්වා ගැනීම වාණිජ බැංකුවල කෙටි කාල ද්‍රව්‍යශීලතාව කළමනාකරණය පහසු කිරීම තිරසාර වර්ධනය ඇති කිරීම. මේ දෙවෙනි උත්තරේ ගත්තොත් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට ඩිරෙක්ට්ලි බලපෑම් නැතුණාට ඉන්ඩිරෙක්ට්ලි බලපානවා. හැබැයි අන්තිම කොටසක් තියෙනවා තිරසාර වර්ධනය ඇති කිරීම. මේ අවසාන අරමුණු වලට යනකොට තමයි මිල ස්ථායීතාවයත් එක්ක. හොඳේ. දෙයින්ද ඍජු විදියටම අර්ථය ප්‍රකාශ වෙන්නේ නැහැ. මූල්‍ය පද්ධතිය අවදානම අවම කිරීම. එතකොට ඒකත් ඍජු විදිහටම අර්ථය ප්‍රකාශ වෙන්නේ නැහැ. ඊළඟ එකක් තියෙනවා තිරසාර සංවර්ධනය ඇති කිරීම හා බැංකුවල කෙටි කාල. අනිත් කොටස හරි පළවෙනි කොටස වැරදි. right? එතකොට කාරණා ඔක්කොම හරියට ලියලා තින්නේ ඒ උත්තරේ. කෙටි කාලයේ වෙළඳපොළ පොලි අනුපාතික ස්ථාවර කිරීම, වාණිජ බැංකුවල කෙටි කාල ද්‍රව්‍යශීලතාව කළමනාකරණය කිරීම සහ මුදල් කළමනාකරණය පහසු කිරීම. ඒ තමයි හරි උත්තරේ වෙන්නේ. අටවෙනි ප්‍රශ්නය ප්‍රශ්න කියව ගන්න මට විනාඩියක් දෙන්න. ගනුදෙනු චේතනාව, ආරක්ෂණ චේතනාව සහ සමුපේක්ෂණ චේතනාව මුදල් ඉල්ලුම හා සම්බන්ධ චේතනා තුන වේ. අපි ඉගෙන ගත්තා කාරණා තුනක්. වෙළඳපොළ පොලි අනුපාත වෙනස් වීම පිළිබඳ අපේක්ෂාවන් හා මූර්ත ආදායම් මට්ටම යන සාධකයන් චේතනාවට බලපෑම් ඇති කරයි. වෙළඳපොළ පොලි අනුපාතයක ඉහළ යාම නිසා ඇතිවිය හැකි බලපෑම් වන්නේ. පොලි අනුපාතයක ඉහළ යනකොට අපි සමපේක්ෂණ චේතනාව යටතේ මුදල් ළඟ තබා ගන්න එක අඩු කරනවා. පළවෙනි උත්තරේ සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම පහළ යනවා. ඊළඟ ණය අරමුදල් න්‍යාය අනුව නිදහස් වෙළඳපොළ තත්ත්වය යටතේ සිය අරමුදල් සඳහා පවතින ඉල්ලුම ඒ සඳහා ඇති සැපයීමේ අන්තර්ක්‍රියාකාරීත්වය වෙළඳපොළ පොලි අනුපාතිකයේ තීරණය වේ. අපි ඉගෙන ගන්නනේ ඉල්ලුම් සැපයීම අනුව පොලි අනුපාතිකයේ තීරණය වෙන හැටි. ණය අරමුදල් න්‍යාය ලෝනබල් ෆන්ඩ් තියරි අපි ඉගෙන ගත්තර තැන්ප ඉතුරු කරන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ ණය වලට ඉල්ලුම් කරන කට්ටිය ඉන්නවා. ණය ගන්න අය. හරි. ණය අරමුදල් න්‍යායයේ ප්‍රෝකථනයක් සත්‍ය වන්නේ නම් රජයේ අයවැයගේ වැඩිවීමකින් විය හැකි බලපෑම වන්නේ. ඉගේ වැඩිවීමක් කියන්නේ ණයට ගන්න කට්ටිය වැඩි වෙන්නේ නේ. ඩිමාන්ඩ් එක. ඉල්ලුමනේ වැඩි වෙන්නේ නේ. අයවැයගේ වැඩි කියන්නේ මුදල් අවශ්‍යයි. එතකොට රජයත් ණයට ගන්නවා කියන එක. රජයේ විදේශ මූලාශ්‍ර වලින් අයවැයගේ පියවන්නේ නම් වෙළඳපොළ පොලි අනුපාත පහළ යාමයි. හරි. වෙන්න පුළුවන් උත්තරයක් අපි බලමු ඊළඟ ටික. රජයේ විදේශ මූලාශ්‍ර වලින් අයවැයගේ පියවන්නේ නම් වෙළඳපොළ පොලි අනුපාතිකයේ ඉහළ යාමයි. වෙන්න පුළුවන්ද? අපිට විදේශ මූලාශ්‍ර ගොඩක් ලැබෙනවා නම් එතකොට දේශීය වෙළඳපොළෙන් නෙමෙයි ණය ගන්න. එතකොට දේශීය වෙළඳපොළ පොලි අනුපාතිකය ඉහළ යාමක් සිද්ධ වෙන්න බෑ. රජයේ දේශීය මූලාශ්‍ර වලින් අයවැයගේ පියවන්නේ නම් වෙළඳපොළ පොලි අනුපාතිකයේ පහළ යාම. ඒක වෙන්න බෑනේ. දේශීය මූලාශ්‍ර වලින් අපි ගොඩක් ලොකුවට ණය ගන්නකොට පොලි අනුපාතිකය ඉහළ යන්නේ බලපාන. රජයේ දේශීය මූලාශ්‍ර වලින් අයවැයගේ පියවන්නේ නම් වෙළඳපොළ පොලි අනුපාතිකය ඉහළ යාමයි. D තමයි හරි උත්තරය වෙන්නේ. හරි. ඒ වලට පොඩි ළඟින් යනවා රජයේ විදේශ වලින් අයවැයගේ පියවන්නේ නම් වෙළඳපොළ පොලි අනුපාතිකයේ පහළ යාම ගොඩාක් ඩොලර් ආපුවම ඩොලර් රට ඇතුළට ඇවිත් තියෙනවා නම්
ඒතකොට රජයට ලොකුවට දේශීය පොළොන් ණය ගැනීම හැකියාවක් නැති වුණොත් පීඩනයක් නැති වුණොත් එහෙම ඒ කියන්නේ ඉල්ලුම අඩු වෙනවා කියන එක. එතකොට පොලි අනුපාතික අඩු වීමට හැකියාවක් තියෙනවා. නමුත් හතරවෙනි උත්තරේ තියෙන හින්දා ඍජුවම හරියටම හරියන්නේ හතරවෙනි උත්තරේ. 10. ලොව දෙවන විශාලතම ආර්ථිකය වන චීනයේ නව කොරෝනා වෛරසය මේක මේ ගිය මාර්තු මාසෙනේ වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාම සමග ලොව පුරා සියලුම ආකාරයේ සම්බන්ධතා පිළිබඳ අවධානම පැතිරෙමින් පවතී. චීනය සමග පවත්වන ලබන සම්බන්ධතා ස්වරූපය හා සමීපතම බව අනුව විවිධ රටවල් එහි බලපෑම විවිධ ආකාරයෙන් අත්විඳිනු ඇත. මෙම වාතාවරණ දැන් අපි මේක පොඩක් අපිට දැන් ගැලපෙන්නේ නැහැ ප්‍රශ්නේ. ආර්ථිකයට වෙලා තියෙන දේ ඔයගොල්ලෝ දැකලා තියෙන හින්දා අනිකුත් මුදල් ලේඛක සමග නුදුරු අනාගතයේදී හැසිරෙන ආකාරය අද කළ හැකි බලපෑම වන්නේ. සාමාන්‍යයෙන් රටකට යම් කිසි ආකාරයක් අපි මේක ජෙනරලයිස් කරලා කතා කරමු. රටකට ආර්ථික වශයෙන් හානි වුණොත් ඒ රටට මුදල් ඒකකයට තියෙන පිළිගැනීම ගොඩාක් අඩු වෙලා යනවා. හරි? එතකොට අව ප්‍රමාණය වෙන්න තමයි බලපාන්නේ. right? එතකොට මේක දැන් මේ ප්‍රශ්න කතා කරලා වැඩක් නැහැ. නමුත් එහෙම දෙයක් ලොකුවට සිද්ධ වුණේ නැහැ. චීනය ඉක්මනින් නැවත යථාර්ථයට පත් වෙන්න හින්දා දැන් අපි ගන්නකො අපිට පිටරටින් මුදල් එන්නේ නැති හින්දා ලංකාවේ රුපියල් සෑහෙන්න දැන් 200ට කිට්ටු කරලා තියෙනවා. විදේශ විනිමය රට ඇතුළට ආන්නේ නැතුව සාමාන්‍ය විදිහට විදේශ විනිමයට ඉල්ලුම නිර්මාණය වුණාම ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අව ප්‍රමාණය වෙන්නේ. right? හොඳ තත්ත්වයක් නෙමෙයි නරක තත්ත්වයක් තමයි හැරෙන්න තියෙන්නේ. MCQ ටිකේ මොන හරි ගැටලුවක් පැහැදිලි තැනක් තිබුණාද? කාටවත්? ශාකා අපි මේක මීට කලින් එදා එක්සෑම් එක තිබ්බ පහවදාම මම MCQ එක කතා කරා බලන්න මතකද? right. ඔයගොල්ලෝ කොට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔව් කියන්න සර් excuse me සර් මේ මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද සර් හතරවෙනි ප්‍රශ්නේ මේ මුදල් පදනමට වෙන බලපෑම සර් පොඩ්ඩක් හිතන්න. හතරවෙනි එක සර්. සාමාන්‍ය ශ්‍රී ලංකා රුපියලේ විදේශාගේ මේ ප්‍රශ්නේ හතර නෙමෙයි නේද? ප්‍රශ්නේ කියවෙන්නේ. sorry සර් පහ. විදේශ විනිමය අනුපාතයේ ශීඝ්‍ර උච්චාවචනය වන්නේ නම් නිදහසේ පාලන විදේශ විනිමය අනුපාත ක්‍රමයක් යටතේ වුවද විනිමය අනුපාතයේ යම් ස්ථාවරයක් ඇති කරන්න මහ බැංකුව දේශීය විදේශ විනිමය වලට තුල විදේශ විනිමය අලෙවි කිරීම හෝ විකිණීම වගේ මැදිහත් ඒ කියන්නේ දැන් අපි කරන දේ. හරි? අපි වෙළඳපොළ මේ විදේශ විනිමය අනුපාතයේ තියෙන වෙන්නේ ඉදිරියට තියෙන වෙළඳපොළේ ඉල්ලුම සැපයීම අනුව. නමුත් අපිට පෙනෙනවා නම් දෛනිකව තමයි ප්‍රතිචාරය මේ අපිට ගැළපෙන්නේ නැති විදිහට දවසක් තුනේ රුපියල් අධි ප්‍රමාණය හෝ අබ ප්‍රමාණයක් වෙන්න උත්සාහයක් ගන්නවා නම් අන්න ඒ වගේ වෙලාවට මහ බැංකුව මැදිහත් වෙනවා. ඒකට අව ප්‍රමාණය වෙනකොට කියන්නේ ඉල්ලුම වැඩි සැපයීමට වඩා. ඒකට මහ බැංකුව ඩොලර් විකුණනවා වෙනකොට. අධි ප්‍රමාණය වෙනකොට කියන්නේ සැපයීම වැඩි ඉල්ලුමට වඩා. එතකොට මහ බැංකුව මැදිහත් වෙලා වෙළඳපොළේ ඩොලර් මිලදී ගන්නවා. හරි? අප පාවිච්චි කරන මොනවාද රුපියල්. හරි? අපි මතකනේ බැලන්ස් ෂීට් එක මුලින්ම ඉගෙන ගන්න නැති අපි ඩොලර් විකුණුවා අපේ NFA net foreign asset අඩු වෙනවා. ඩොලර් මිලදී ගත්තොත් net foreign asset වැඩි වෙනවා. හරි? එතකොට සල්ලි අන්තිම අච්චු ගහලා තමයි ඩොලර් මිලදී ගන්න. හරි? ඒ ප්‍රශ්නේ අහනවා
ඒ අනුව මහබැංකුව විදේශ විනිමය අලෙවි කිරීම නිසා ඇතිවිය හැකි බලපෑම වන්න. මම ඩොලර් විකුණනවා. එතකොට net foreign asset මොකද වෙන්නේ? අඩු වෙනවා. ඩොලර් අඩු වෙනවා. right? ඒතකොට ඩොලර් විකුණලා මම මොනවද ගන්නෙ? රුපියල්. right? net foreign asset එක විකුණලා මම රුපියල් ගන්නවා වෙනදට. හිතන්නකෝ ABC කියන බැංකුවට මම ඩොලර් මිලියන 100ක් විකුණනවා. ඩොලර් මිලියන 100ට සමාන ඩොලර් මේ රුපියල් ප්‍රමාණය ABC බැංකුව මට ගෙවන්නවා. එතකොට මොකද වෙන්නේ? ABC බැංකුව වෙළඳ පොලේ අපි අද තියෙන මුදල් පාවිච්චි කරලා රුපියල් මුදල් පාවිච්චි කරලා තමයි මේ ඩොලර් ගන්න. ඒ රුපියල් ටික සෙන්ට්‍රල් බැංක් එකට එනවා. සෙන්ට්‍රල් බැංක් එකේ තියෙන ඩොලර් වෙළඳ පොලට යනවා. right? එතකොට මොකද වෙන්නේ? අපේ වත්කම අඩු වෙලායි තියෙන්නේ. එතකොට මට ළඟට ආපු රුපියල් වෙළඳ පොලේ මුදල් සංසර්ණයෙන් අයින් වෙලා යනවා. මට වත්කම අඩු වුණාද? එතකොට වෙළඳ පොල ද්‍රව්‍යශීලතාවය අඩු වෙනවා කියන්නේ ඒකයි. එතකොට මහා බැංකුවේ සංචිත වලට මොකද උනේ? ඩොලර් විකුණනකොට අඩු වුණා. සංචිත අඩු වෙනවා කියන්නේ රිසර්ව් මනි එකට මොකද වෙන්නේ? අර ඔයගොල්ලෝ අර කිටි මේ ටී account එක නම්බර් එකක් දාගත්තම තමයි හොඳට පේ වෙන්නේ. හොඳේ. මුදල් පදනම අඩු වෙනවා. NFA 900ක් තිබුණා නම් ඒකෙන් 100ක් විකුණුවට පස්සේ 800ක් මුදල් පදනම අඩු වෙනවා. වෙළඳ පොළ ද්‍රව්‍යශීලතාවය අඩු වෙනවා. සුජිත් පැහැදිලිද? හර්ෂ තේරුණා. කාටේ ප්‍රශ්න තියෙනවා නම් විචාරකා වාසන මදවි ඉන්නවා. ඊළඟ ප්‍රශ්නෙට අපි මුලින්ම කාලේ ඉගෙන ගත්ත දේවල් වලින් අහලා තියෙනවා. දෙවෙනි පාඩම. එතකොට අපි දැන් මේ රචනාමය ප්‍රශ්න තුනේ රචනාමය ප්‍රශ්න වලදී ඔයගොල්ලෝ කරන්න ඕන ප්‍රධාන කාරණය තමයි ප්‍රධාන දෙයක් තමයි සලකා බලන්න ඕන මේ සම්පූර්ණ ප්‍රශ්න කියවන්න. ඒතකොට මේක ගත්තොත් මෙතන ඉඳලා මේ ටික ඔක්කොම කියවලා තමයි උත්තර ලියන්න පටන් ගන්න ඕනේ. ඒතකොට මේක මේ ටික විතරක් කියවලා පළවෙනි ප්‍රශ්නට ඇවිල්ලා උත්තර ලියන්න පටන් ගන්න එපා. හරි? අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම මේ ඉතුරු කොටස් තුනක් කියවලා තමයි උත්තර ලියන්න පටන් ගන්න ඕනේ. මොකද මේකට සම්බන්ධ එකක් වෙන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නේ අහන්න. right? ඒකයි. සම්පූර්ණ ප්‍රශ්න කියවන්න. right? දැන් අපි වෙලාවත් එක්ක මොකද මේ ඉදිරියට ඔයගොල්ලෝ අනිවාර්යයෙන් භාගයේදී කියවන්න ඕනේ. උවමානව හා සම්බන්ධ බොහෝ ගුණාංග අතර බෙදා වෙන් කළ හැකි බව. ඩිවිෂන් මතකයි නේද? අපි ඉගෙන ගන්න ලංකාවේ අපිට මුදල් වලින් ඕන එකක් ගන්න පුළුවන්. අපි බාට ඉකොනොමිකට එහෙම ගියාම බෙදන්න බෑ හරියට. ඕනේ කුකුලෙන් ගත්තොත් එක බෙදන්න බෑ. එහා මෙහා පහසුවෙන් ගෙන යන්න පොඩ්ඩක් අපිට සල්ලි ඕන තරම් ගන්න මිලියනයක් වුණා සාක්කු දාගෙන යන්න පුළුවන්. නමුත් බාට ඉකොනොමි එක මිලියනයක් මේ කුකුලු පස් දෙනෙකුට වගේ අරගෙන යන්න ගියත් අපිට ඒකේ පේනවා අමාරුයි නේ. යන ගුණාංග දෙක භාවනාවමත් අපි පැවැති ඉන්න ප්‍රධාන ගැටලු දෙකක්. හරි නේද? මතකයි නේ. විවිධ අධ්‍යයන සහිත ක්‍රම විද්‍යානුකූල මුදල්. ඒ කියන්නේ අපි දැන් පාවිච්චි කරන්නේ. උදාහරණයක් ලංකාවේ සත්‍යයකට රුපියල් 5000ක් හඳුන්වා දීම ගෙවීම් පිරීම සම්බන්ධ පවරනවා. ආර්ථික කාර්යක්ෂමතාව සහ වර්ධනය කිරීමට බෙහෙවින් දායක වේ. සල්ලි නැතිව ඔය හිතන්නකො බාට ඉකොනොමික් එකක් තිබ්බනම් කොයිතරම් අපිට අද අපහසුද නේ. අපි කරන දේ ළඟ නිෂ්පාදනය කරන මාන්නේ හොයා අරගෙන යන්න ඕන මාරු කරන්නේ. අපිට අවශ්‍ය වෙන දේ මෙලදී ගන්න. දැන් එහෙම යන්නේ. අපිට සල්ලි අරන් ගිහලා ඕන තැනකින් අපිට ඕන දේ අරගෙන ඉන්න පුළුවන් පාරේ.
අදාළ ස්ථානයෙහි ගැළපෙන උදාහරණ සහ කෙටි පැහැදිලි කිරීම සහිත මේක හැම වෙලාවෙම මේ ප්‍රශ්නේ තියෙනවා. කෙටි පැහැදිලි කිරීම සහිතව පහත් සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. අනු ප්‍රශ්නයට අදාළ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලබා ගැනීම සඳහා කෙටි පැහැදිලි කිරීමක් අවශ්‍ය බව සිහියේ තබා ගන්න. කියන්නේ කෙලින් උත්තරේ ලියන්න එපා. මේ උත්තරේ තමයි ලියන්න මෙන්න මේ කාරණේ හින්දා කියන එක දැනෙන්න ඕන. කාගෙන් හරි බලලත් අපිට උත්තරය ලියන්න පුළුවන් හරි උත්තරේ. හරි? අන්න ඒක. ඒතර පුංචි පැහැදිලි කිරීමකුත් එක්ක ලියන්න. ඒතර පළවෙනි කොටසකට පිටුවකින් භාගයක් ලියපුවම හොඳටම ඇති. ඒ තමයි මගේ මේ නම් කියන්නේ. right? පළවෙනි කොටස කියනකොට භාණ්ඩ හුවමාරු ආර්ථිකයක බෙදා වෙන් කළ හැකි බව සහ එහා මෙහා ගෙන යා හැකි බව ගැටලුවක් වන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. හරිම පහසුයිනේ. හරිම පහසුයි උත්තරයක් මේ ප්‍රශ්නයක් ලියන්න පුළුවන්. උදාහරණ ටිකක් ගන්න ඔය උණු කොටුවක් හරි මොකක් හරි අපිට අමාරු. හරි? කිරිගොවියේ හරි හිතන්නකෝ හාලුව කිරිගොවියේ හුවමාරු කරගන්න කොයිතරම් අපහසුද. මේ ටික ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න පුළුවන්. right? කොට අපි කුකුල් ෆාම් එකක් කරනවා නම් කුකුල් අරගෙන යන්න ඕන අපිට වී හොයාගන්න නේ හාල් හොයාගන්න. ඒක කරදරකාරී. එන්නෝක පැහැදිලි කරගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නය අහනවා මොහොනක වටිනාකම විවිධ ආගයන්ගෙන් ප්‍රමාණිකුල මුදල් භාවිතා නිත්‍යානුකූල මුදල් භාවිතා වීම ආර්ථිකයක කාර්යක්ෂමතාව හා වර්ධනය ඇති කරන්නේ කෙසේදයි කෙටියෙන් පැහැදිලි කරන්න. මොකද දැන් බලන්න අරකට එක බැඳිලා තියෙන්නේ. කොට මුහුණත වටිනාකම 10,000 තියෙනකොට අපිට කරන්න පුළුවන් අපි ඕනෑම ආකාරයේ සේවාවක් හෝ වෙනදාමක් හෝ නිෂ්පාදනයක නිරත වෙලා අපි ලබා ගන්න යන මුදල්. හරි මුදල් ලබාගෙන ඒ මුදල් අපි පාවිච්චි කරනවා තවත් ආර්ථික කටයුතු වලට. හරි? තවත් ආර්ථික කටයුතු වලට. කියන්නේ අපිට අවශ්‍ය අනිකුත් දේවල් සම්පාදනය කරගන්න. එතකොට මම අර බාටා ඉකොනොමි එක නම් මම දෙන්නගේ ගැලපීම හොයාගෙන වීථි සමපාතය නේද බාන්න දෙකක් හරි ආ විකුණන්න කැමති වෙන්නත් ඕනේ ඒක තමයි මම හොයන්නත් ඕනේ. අන්න ඒ වගේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ මේ මුදල් පාවිච්චි කරන්න පටන් ගත්තා පස්සේ. right? එතකොට මම මුදල් දීලා ඕන වෙලාවක ඕනම දෙයක් මට අවශ්‍ය දෙයක් කරගන්න පුළුවන්. බාණ්ඩයක් සේවාවක් මිලදී ගන්න පුළුවන්. එතකොට අර ඔය යන්න තියෙන විදිහම මේ ගැරගෙන යන්න තියෙන පහසුකම මේ අවශ්‍යතාවන්ගේ විවිධ සමපාතයන් වෙන එක එන්නේ වට යන විදිහ කාලය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. පාදක්ෂම ආර්ථිකයක් නිර්මාණය වෙන්න මුදල් බලපාතක් තියෙනවා. නෝක විතරයි ලියන්නේ. බෙදා වෙන් කළ හැකි බව සහ පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි බව සම්බන්ධයෙන් විද්‍යුත් ගෙවීම් ක්‍රමය සමග විවිධ ආගම්වල නිත්‍යානුකූල මුදල් ක්‍රමය ඔබ සංසන්දනය කරන්න කෙසේද? කෙටියෙන් පැහැදිලි කරන්න. දැන් ඔයගොල්ලෝ දන්නවනේ හැම බැංකුවම දැන් විද්‍යුත් ගෙවීම් ක්‍රම හඳුන්වලා තියෙනවා. ඒකෙන් කියවන්නේ අර බාට ක්‍රමයට වඩා නිත්‍යානුකූල මුදල් ක්‍රමය ලේසියි. ඊටත් වඩා කාර්යක්ෂමතාවයෙන් වැඩි විද්‍යුත් ගෙවීම් ක්‍රම. එතකොට මම ගෙදර ඉඳලා විද්‍යුත් ගෙවීම් ක්‍රමය පාවිච්චි කරලා මට අවශ්‍ය භාණ්ඩ අපිට ගෙන්න ගන්න පුළුවන්. හරි එතකොට අර චූලද කොස්ට් එක මම යම් කිසි දැනක හරි හොය යන වියදම. එතකොට මම ATM එකට ගිහිල්ලා සල්ලි විත්ඩ්‍රෝ කරන්න එහෙම ඔයගොල්ලෝ තියෙන වියදම. ඒ වගේම සෙන්ට්‍රල් බැංක් එකට කාසි හඳුන්වන්න අච්චු ගන්න තියෙන වියදම. ඒ හැම එකක්ම අඩු වෙන්න කරන්න පුළුවන් විද්‍යුත් ගෙවීම් ක්‍රමයකට. ඉනිෂියල් කොස්ට් එක වැඩි වුණාට හරි ඉනිෂියල් කොස්ට් එක වැඩි වෙන්නේ තාක්ෂණය ගන්න ඕනේ හින්දා හරි ඉනිෂියල් කොස්ට් එක මූලික වියදම වැඩි වුණාට ගෙවීම් හා ප්‍රීමියම් ක්‍රම වගේ අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ ආර්ථිකයේ මුදල් සංසරණය තවදුරටත් වේගවත් කරනවා. එතකොට මේක අර අපි ඉගෙන ගන්න මුදල්
ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න පහසුයි. ඉක්මනින් යනවා. එතකොට ආර්ථිකයේ නිෂ්පාදන අපි මේ ආයෝජකයෙක් නිෂ්පාදකයෙක් ගත්තොත් මොකද? තමන්ගේ භාණ්ඩය හෝ සේවාව ඉතා ඉක්මනින් විකිණලා ඒ වගේම මුදල් ලැබෙන ඒ ක්ෂණයකින් නේ. ඉස්සර නෑ එහෙම භාණ්ඩ හෝ සේවා වගේ දීලා කාලයක් ඉඳලා තමයි ක්‍රෙඩිට් මාස ගානක් ක්‍රෙඩිට් එකකින් පස්සේ තමයි සල්ලි හම්බෙන්නේ. එතකොට තමන්ගේ ව්‍යාපාරය අර සීල අකණ්ඩ දියුණුවකට ලක් කරගන්න උනත් බැරි වෙන්න පුළුවන්. එතකොට විද්‍යුත් කේවින් පද්ධතියයි මුදලුයි අතර තියෙන මුදල් වලින් ගෙවන එකයි අතර තියෙන ඒ ක්‍රම දෙක තමයි අපිට ඔයගොල්ලන්ට සංසන්දනය කරන්න තියෙන්නේ. විද්‍යුත් කේවින් පද්ධතියේ හොඳ නරක තිබුණාට හොඳ මේ ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාව තමයි මෙතෙන්දී ලක් කරන්න ඕන. ප්‍රශ්න Sir. පොඩි නොයිස් එකක් එනවා සර් මේ හරියට පැහැදිලි නෑ සර්ගේ වොයිස් එක මට විතරක්ද දන්නේ අනික් අයටත් තියෙනවද දන්නේ සර් සුජිත් කතා කරද්දී නම් මටත් ආව සුජිත්ගෙන් මේ ඉකෝ එකක් මං හිතන්නේ අර අනිත් එක විශාඛා මෙන්න දුලේපත් මගේ ෆුල් සිග්නල් එක තියෙනවා ක්ලියර් නෑ සර් චර ගන්නවා I see. Fully connected. සර් මයික් එකක් යූස් කරනවද සර් ඒකේ මොකක් හරි notification මම කෙලින්ම මේ මයික් එක කරන්නේ මම කෙලින්ම ලැප්ටොප් එක. ඒකයි මේ සද්ද මොකද වෙන්න බැරි චරිතර ගන්න හේතුවක් ගත්තේ නැහැ. දැන් පැහැදිලි නේද? මට ඔයගොල්ලෝ පැහැදිලි නේද? සර්ගේ වොයිස් එක පැහැදිලි මදි සර්. වොයිස් එක පැහැදිලි මදි. මම ඩිස්කනෙක්ට් කළා ආයි කනෙක්ට් වෙනවා. එතකොට බලමු මට කරන්න තියෙන එක මේ ෆුලි මේ මැක්සිමම් තියෙන මේ මෙතන මගේ නෙට්වර්ක් එක තියෙන්නේ. ස්පොට් එකක් නෙමෙයි පාවිච්චි කරන්නේ. දැන් සුජිත් උනේ නැත්නම් ඉස්සෙල්ලා ඉඳන්ම තිබුණා. ඉස්සලා ක්ලියර්ව තිබ්බා සර් මේ දැන් ටිකකට කලින් තමයි උනේ. දැන් ටිකකට කලින්. මොකද වෙනසක් වුණේ නැහැ කයින්වත්. රයිට්. එතකොට අපි කතා කරගෙන හිටියේ දෙවෙනි කොටසනේ. දැන් පළවෙනි මේක ඇත්තට කොට ඇහුණා කියවනේ. ඒතර මේ වගේ ප්‍රශ්න මේක හරිම ලේසි. හරි මේ වගේ එකක් ආවොත් එහෙම ස්කිප් කරන්න නම් එපා. බොහොම සරලව ඔයගොල්ලෝ දන්න හිතලා ලියන්න පුළුවන් ප්‍රශ්න. හොඳේ. මේකදී අහන්නේ මුදල් සහ බාටා ඉකොනොමියක් අතර තියෙන ගැටලුවයි ඒක මුදල් අපිට ආර්ථිකයේ සංසරණයට ආවට පස්සේ මුදල් පාවිච්චි කරන්න ගත්තට පස්සේ ඒ අපිට තිබුණු ගැටලු පහසු කරගත්තේ විසඳගත්තේ කොහොමද කියලා. right පළවෙනි කොටස අහනවා භාණ්ඩ වමාරු ආර්ථිකයක බෙදා වෙන් කළ හැකි බව සහ එහා මෙහා ගෙන හැකි බව ගැටලුවක් වන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. එතකොට උදාහරණ දෙකක් ගන්න පුළුවන්. සත්තු ගොවිපලක් කරන කෙනෙක් හරි ඕනම දෙයක් එහා මෙහා කරන්න අපිට ලොකු වියදමක් දරන්න වෙනවා. right එතකොට මම කුකුල් ෆාම් එකක් නම් කරන්නේ කුකුල්ලු අරගෙන හොය යන්න ඕන මට හරි හාල් හරි මිලදී ගන්න නේ. එතකොට කුකුල්ට මේ උදාහරණ දෙකක් අරගෙන පුංචි පැහැදිලි කිරීමක් තමයි මේ වගේ තැනකදී කරන්නේ. ඊට පස්සේ අහනවා මුහුණත වටිනාකම විවිධ ආගයන්ගෙන් යුත් නිත්‍යානුකූල මුදල් භාවිතා වීම ආර්ථිකයේ කාර්යක්ෂමතාව හා වර්ධනය ඇති කරන්නේ කෙසේදයි. එතකොට මම
අර බාට ඉකොනොමික් නම් කරන්නේ මම නිෂ්පාදනය කරන වගේම ඊටත් වඩා වැඩි සමහරලාට මහන්සියක් වියදමක් දරන්න වෙනවා මගේ ඊළඟ ආර්ථික කටයුතු සිදු කරගන්න. කියන්නේ පරිභෝජනය කරන්න මට අවශ්‍ය දේවල් හොයාගන්න. නමුත් මුදල් ආවට පස්සේ භාවිතයට මම නිෂ්පාදනය කරපු භාණ්ඩය හෝ සේවාව විකුණලා මුදල් බවට පත් කරගෙන මට අවශ්‍ය ඕන දෙයක් අවශ්‍ය වෙලාවකදී ගන්න පුළුවන්. එතකොට කාලයක් තියාගන්න ගැටලු නැහැ, බෙදා ගන්න ප්‍රශ්න නැහැ, divisibility එහා මෙහා යන ප්‍රශ්න නැහැ. එතකොට මගේ ආර්ථික කාර්යයන් එහෙම පිටින්ම පහසු කරලා දෙනවා. ඉතා ඉක්මන් කරලා දෙනවා. එතකොට මම දැන් හිතන්නකෝ අපි හිතන්නකෝ එක එක කන්නවලට එන එක එක දේවල් අපි මේ ආර්ථිකයේ තියෙන්නේ. එතකොට අපි හිතමු එන කන්නේ නෙමෙයි තව ඉරඟු තියෙන්නේ කියලා හිතන්නකෝ. එතකොට මම ඉරඟු නිෂ්පාදකයෙක් නම් මෙයා වී ගන්න ගොඩාක් කාලයක් බලාගෙන ඉන්න තියාගෙන ඉන්න වෙනවානේ. එතකොට සමහරට ගොඩාක් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ ආර්ථිකයක මුදල් ආවට පස්සේ. මම නිෂ්පාදනය කරා ඒක මම මුදල් බවට පත් කරා. මුදල් තියාගෙන මට අවශ්‍ය වෙලාවට අනිකුත් අවශ්‍ය දේවල් පහසු කරගන්න පුළුවන්. right? අන්න ඔය වගේ කෙටි දේවල් ටිකක් තමයි දෙවෙනි ප්‍රශ්නේදී ඔයගොල්ලෝ කතා කරන්න ඕන. තුන්වෙනි කොටසේ යනවා බෙදා වෙන් කළ හැකි බව සහ පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි බව සම්බන්ධයෙන් විද්‍යුත් ගෙවීම් ක්‍රමය හා සමග විවිධ ආගයන්ගේ යුතු මුදල් ඒකක ක්‍රමය ඔබ සංසන්දනය කරන්නේ කෙසේද? කෙටියෙන් පැහැදිලි කරන්න. එතකොට විද්‍යුත් මුදල් ගෙවීම් ක්‍රමයට පස්සේ අර මුදල් වලින් කරන ගනුදෙනු ඊටත් වඩා කාර්යක්ෂම වෙනවානේ. ඒකට අපි බැංකුවට ගිහින් ATM එකෙන් සල්ලි අරගෙන නැත්නම් කවුන්ටර් එකට ගිහින් සල්ලි අරගෙන තමන්ගේ කාර්ය කරන්න පෙළඹෙනවට වඩා ගෙදර ඉඳලම අපිට අවශ්‍ය ගොඩක් දේවල් විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් පාවිච්චි කරලා තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්න පුළුවන්. විද්‍යුත් බෙදගෙන ගන්න පුළුවන්. එතකොට ඒ වගේම නිෂ්පාදකයෝගේ පැත්තෙන් ගන්නකොට මොකද වෙන්නේ? බොහොම කෙටි කාලයක් තුළ තමන් විසින් නිෂ්පාදනය කරලා තියෙන භාණ්ඩයට මුදල් ලැබෙනවා. අර ગેප් එක කාසිය නෝට්ටු චෙක්පත් වගේ පාවිච්චි කරනකොට යම් කිසි ආකාරයක මේ පුංචි මේ කාලයක් ගත වෙනවා නම් අන්න ඒ කාලය පවා අයින් කරලා දෙනවා. එතකොට ආර්ථිකය තව දුරටත් වර්ධනය කරන්න තමයි විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් බලපාන්නේ. right? පොසිටිව් පැත්ත තමයි මේ වගේ වෙලාවකදී කතා කරන්නේ. අන්තිම කොටස අහනවා නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ලෝක පුරා මිනිසුන් එකිනෙකා සමග සම්බන්ධතා හැකියාවලින් මගහැරීමට පෙළඹී ඇත. එවැනි වාතාවරණයක් යටතේ විද්‍යුත් ගෙවීම් ක්‍රමයක ඇති වාසි පිළිබඳ ඇගයීමක් කරන්න. පහසු ප්‍රශ්නයක් නේ. එතකොට මිනිස්සු අපිට මෙච්චර කාලයක් බැහැ කියලා හිටපු ගොඩක් දේවල් නව තාක්ෂණයෙන් කරන්න පෙළඹුණා. විශේෂයෙන්ම නව තාක්ෂණයෙන් මේ ගෙවීම් පෙවීම් පද්ධතිය මිනිස්සු පුරු කරගන්න තියෙන ප්‍රධානම අභියෝගයක් තමයි තරුණ ප්‍රජාව සාමාන්‍යයෙන් ලංකාවේ මේ ඉනොවේටිව් පේමන්ට් සිස්ටම්ස් වලට කැමති වුණාට මේ අපේ ජනගහනයෙන් ජනතාවගෙන් වැඩි කොටසක් තවදුරටත් අර ඉනොවේටිව් අලුත් මේ වගේ අතට දැනෙන්නේ නැහනේ ගණදෙනුවක් සිද්ධ වුණායි කියලා. අන්න ඒ වගේ ගණදෙනු කරන පොඩ්ඩක් බියක් සැකයක් තියෙනවා. ඒකට හේතුව තමයි අර කොන්ෆිඩන්ස් එක නැහැ. මේක ඇත්තටම මම දෙන යවන පුද්ගලයාටම මේ මුදල් යනවද නැද්ද කියලා. right? සමහරවිට ඔයගොල්ලෝ උනත් ටිකක් වැඩි ගාණක් නම් ට්‍රාන්ස්ෆර් කරන්න ඔන්ලයින් ඔන්න මම සල්ලි දැම්මා කියලා ආයෙ පස්සේ කතා කරලා බලනවානේ මේ ආව නේද කියලා තෝගලන කොච්චර ආවත් successfully completed කියලා පොඩි සැකයක් තියෙනවා මේ වෙන කාටවත් ගියාද දන්නේ නැහැ කියන එක. right? අනේ වගේ මේ ඔන්න ඔය ගැටලු ටික අපිට මේ කොරෝනා සමහර තියෙනනේ අර මේ නරක දේවල් වලින් උනත් හොඳ දේවල් අපිට ඇති වෙන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි පෞද්ගලික කාලේ ගත්තොත් බැංකු පද්ධතියේ ඔගොල්ලෝ ප්‍රායෝගිකව දැකලා ඔගොල්ලෝ පියෙන්නේ නැති වෙන සමහරලාට කොච්චර වුණා මිනිස්සු සමහරව කැමති නැහැ මේ
බැංක් බ්‍රාන්ච් එකේ ගිහිල්ලා කවුන්ටර් එකට ගිහිල්ලා ඔයගොල්ලොත් එක්ක කතා කරලා පොඩ්ඩක් මුණ බලලා තමයි ගනුදෙනුව කරන්න කැමති. රයිට්? එහෙම පිරිසක් ඉන්නවා තාම. එන්නට සාපේක්ෂ වශයෙන් ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් ගොඩක් වැඩි කරන්න. අපි ලෙවලු පවා ගන්න පුළුවන්. පෙළඹුණානේ කොහත් කඩවල වලට යන්නේ නැතුනේ. ඔන්ලයින් ගෙවීම් කරලා අන්න ඒකට අපිට වාසියක් විදිහට පාවිච්චි කරපු තැන් තමයි ඒක ඔයගොල්ලෝ මෙතනදී හයිලයිට් කරන්න ඕනේ. එතකොට ඉතින් පහසුයි ඔයගොල්ලන්ට රෙකෝඩ්ස් තියාගන්න පුළුවන්. කිසිම වෙලාවක කවකාට හරි කියන්න බෑ. මුදලින් ගන්නවක් කරොත් අපිට කොහොම රෙකෝඩ් එකක් නැහැ. නමුත් බැංකු පද්ධතිය හරහා විද්‍යුත් ගෙවීමක් කරා අපිට හැම ගනුදෙනුවක්ම වාර්තා වෙනවා. දැන් ඔයගොල්ලෝගේ තවදුරටත් ඉස්සරහට ගියොත් කියන්න පුළුවන් ඔයගොල්ලන්ට ආහාර වලට ගියපු වියදම කොච්චරද මාසයක් ඉවර වෙනකොට ඔයගොල්ලන්ට හොයා ගන්න පුළුවන් ඔයගොල්ලෝ වැටුප කොහොමද කොයි විදිහටද වියදම් කරලා තියෙන්නේ කියලා පවා. රයිට්? ඒ වගේ පහසුකම මේ විද්‍යුත් ගෙවීම් පද්ධතියකට ඇතුළත් වුණාට පස්සේ ඔයගොල්ලන්ට ලැබෙනවා. රයිට්? ඔන්න ඔය වගේ කාරණා කීපයක් සාකච්ඡා කරන්නයි තියෙන්නේ මේ ප්‍රශ්නේදී. පැහැදිලිවම කියනවා කියන්නේ මේ හරියම සරල ප්‍රශ්නයක් එක. ඒ වගේ එකක් આવොත් එහෙම අතාරින්න එපා. තුන්වෙනි ප්‍රශ්නය තම තැන්පතු බාර ගැනීම හා ණය ප්‍රදානය යන මූල්‍ය අතරමැදි ක්‍රියාවලීන් මගින් මුදල් ද්‍රව්‍යශීලතාවයේ මවන බැවින් වාණිජ්‍ය බැංකු ක්‍රමය තුළ ක්‍රියාත්මක වන විශේෂිත මූල්‍ය අතරමැදි ආයතන ලෙස සැලකනු ලැබේ. තම තැන්පතු බාර ගැනීම සහ ණය ප්‍රදානය යන මූල්‍ය අතරමැදි ක්‍රියාවලීන් මගින් මුදල් මවන බැවින් වාණිජ්‍ය බැංකු ක්‍රමය තුළ ක්‍රියාත්මක වන විශේෂිත මූල්‍ය අතරමැදි ආයතන ලෙස සැලකනු ලැබේ. වාණිජ්‍ය බැංකු ණය උද්දමන කාලයේ මූලාශ්‍රයක් ලෙස සැලකන බැවින් මහ බැංකුව විසින් වාණිජ්‍ය බැංකුවල ණය මැවීමේ හැකියාව පාලනය කිරීම සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය උපකරණයක් ලෙස අනිකුත් උපකරණ අතර යොදා ගනී. සුදුසු තැන්වල උදාහරණ සහ කෙටි පැහැදිලි කිරීම සහිතව පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. අනු ප්‍රශ්නයට අදාළ සම්පූර්ණ ලකුණු ලබා ගැනීම සඳහා කෙටි පැහැදිලි කිරීමක් අවශ්‍ය බව සිහි තබා ගන්න. එතකොට පුංචි පැහැදිලි කිරීමක් කරන්න. right? තැන්පතු බාර ගැනීම සහ ණය ප්‍රදානය යන අතරමැදි ක්‍රියාවලිය වාණිජ්‍ය බැංකු ණය මවන්නේ කෙසේදයි උදාහරණ සහිතව කෙටියෙන් පැහැදිලි කරන්න. මේකට ඔයගොල්ලන්ට මතක ඇති මම මනි ක්‍රියේෂන් කියලා අපි කරගත්ත උදාහරණය. හරි? මම රුපියල් 1000ක් තැන්පත් කරනවා. ඒ තැන්පත් කරන මුදල් වලින් ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයයි බැංකු ද්‍රව්‍යශීලතා අවශ්‍යතාවයයි තියාගෙන ඉතුරු ටික ණයට දෙනවා. අපි උදාහරණයකට ගත්තේ 10%ක ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයකුයි 10%ක ද්‍රව්‍යශීලතා අවශ්‍යතාවයකුයි තියෙනවා නම් බැංකු පද්ධතියට. එතකොට රුපියල් 1000ක තැන්පතුවක් ආවට පස්සේ ඒකෙන් 20%ක ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් තියෙනවා. 80ක් ණය දෙන්න පුළුවන්. එතකොට 10න් 800යි ණයක් විදිහට දෙන්න පුළුවන්. එතකොට 800ක ණයක් ගත්ත කෙනා තමන්ගේ ආර්ථික කටයුතු කරලා දවස ඉවර වෙනකොට මොකද වෙන්නේ? බැංකු පද්ධතියට ඒ මුදල් නැවත ලැබෙනවා. එතකොට ඒ ලැබෙන්නේ තැන්පතුවක් විදිහට. හරි? ඒතකොට හાર્ඩ්වෙයාර් එකේ මුදලාලි වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ කරන ඕනෑම ආර්ථික කටයුතුවකට සම්බන්ධ අනිත් පාර්ශවය ඒගොල්ලෝ දවස් ඉවර වෙනකොට තැන්පත් කරනවා. right? ඒක නව තැන්පතුවක් විදිහට තමයි බැංකු පද්ධතියට එකතු වෙන්නේ. හරි? එතකොට එයාට හම්බෙන රුපියල් 800ක තැන්පතුමුත් එයාට ණය දෙන්න පුළුවන් වෙන්නේ 20%ක් අඩු කරගෙන 20%ක් තියාගන්න ඕන ද්‍රව්‍යශීලතාවය සහ ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය. එතකොට රුපියල් 620ක් විතර ණය ලබා දෙන්න පුළුවන්. මෙන්න මේ සයිකල් එක මෙන්න මේ ඉලක්කම් ටික පාවිච්චි කරලා ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නයි තියෙන්නේ පළවෙනි කොටසේ. හරි? කොට ණය තැන්පතු ඔය දෙක හරහා තමයි මුදල් මැවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හරි? කොට ඊළඟ ප්‍රශ්නය අහනවා වාණිජ්‍ය බැංකු ක්‍රමයකට හැකි උපරිම ණය ප්‍රමාණය මැවිය හැකිද නැද්ද යන්න තීරණය කරන සාධක මොනවාද? කෙටියෙන් පැහැදිලි කරන්න. එතකොට අපිට අසීමාන්තිකව ණය මවන්න බෑ.
සීමා වෙන හේතු තියෙනවා. උපරිම ණය සීමාවක් තියෙනවා. ඒක තීරණය වෙන්නේ මොකක්ද කියලා යහන. එතකොට පළවෙනිම කාරණය වෙනවා එතකොට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. ඒ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වෙනස් වෙනකොට ණය වමන ප්‍රමාණය වෙනස් වෙනවා. බැංකු පද්ධතියේ තියාගන්න ඕන ද්‍රවශීලතාවය. ඒ කියන්නේ බැංකු වලට අපි කියනවා මහා බැංකුව දැනුම් දීලා තියෙනවා ඔයගොල්ලෝ අවම ද්‍රවශීලතාවය වෙන මෙච්චරක් තියාගන්න ඕන තැන්පත වලින් කියන. එතකොට ද්‍රවශීලතා ප්‍රමාණය වැඩිපුර තියාගන්න අවශ්‍ය වුණොත් ණය මවන එක අඩු වෙනවා. මුදල් මැවීම අඩු වෙනවා. ඊළඟ කාර්යය මොකක්ද? දැන් ඔයගොල්ලෝ ණය විදියට ගන්න මුදල් එහෙම් පිටින්ම බැංකු පද්ධතියට තැන්පතු විදියට යනවද නැද්ද කියන එක. හරි? මිනිස්සු තමන් ලබා ගන්න මුදල් වලින් කොටසක් මුදල් විදියට තාපා ගත්තොත් එහෙම තමන් ළඟ අන්න ණය මැවීමේ හැකියාව අඩු වෙනවා ටිකක්. හරි? පැහැදිලි නේද? අපි රුපියල් 800ක ණයක් අරගෙන 800න් 100ක් මං ළඟ තියාගෙන ඉතුරු 700 නම් ආයේ පාවිච්චි කරේ. එතකොට ණය බැංකු පද්ධතියේ ණය මැවීමේ හැකියාව ඊළඟ කෙනාට අඩු වෙනවා. right? ඊට පස්සේ මහා බැංකුවේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා. ණය වැඩි වෙන්න ඉඩ දීලා තියෙන්නේ අඩු වෙන්න දෙක. එහෙම කියන්නේ පොලි අනුපාතික රැඳිලා තියෙන හැටි. ඉහළ පොලි අනුපාතික තියෙන වෙලාවක නම් මිනිස්සු ණය වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. නේ? එතකොට මොකද වෙන්නේ? මුදල් මවන්න තියෙන උතර 800ක් ණය දීමේ හැකියාව තිබුණාට එයාට පොලි අනුපාතිකයේ ඉහළාගයක තියෙන හින්දා 800ක් ණය අවශ්‍ය වුණත් ණය ගන්න පුළුවන් 600යි නම් අන්න බැංකු පද්ධතියට උපරිම සීමාවට ණය මවා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. හරි? එතකොට ඔන්න ඔය කාරණා ටික බලපානවා ණය මවන්න. ඔය වගේම ඔය තව ඇඩ් කරන්න පුළුවන් ආර්ථිකයේ කොහොමද ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියලා. ලොකුවට ආර්ථිකයේ අවිනිශ්චිතතාවයක් ඉස්සරහට තියෙනවා නම් ණය ගැනීමට පෙළඹෙන්නේ නැහැ. පොලි අනුපාතික අඩු වෙනවා. අවිනිශ්චිතයි නම්. එතකොට ඉහළ උද්දමනයක් තියෙනකොට නම් මොකද වෙන්නේ? මිනිස්සු සමහර විට අර මූර්ත වශයෙන් තමන් ගෙවන්න තියෙන අඩුකම හින්දා වැඩිපුර ණය ගන්න පුළුවන්. නමුත් අවිනිශ්චිතතාවයක් ආවොත් එම ආර්ථිකයේ ණය ගැනීමේ හැකියාව තිබ්බත් අවශ්‍යතාවය වුණා ණය ගන්න පෙළඹෙන්නේ නැති වෙන්න පුළුවන් අවිනිශ්චිත හින්දා. අන්න ওই කාරණා ඔක්කොම එකතු වෙලා බලපානවා ආර්ථිකයට මුදල් කොච්චරක් මවන්න පුළුවන්ද කියන එක. ඒතකොට ඍජුවම සාධක විදියට බලපාන අර ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයයි සබාගත යුතු ද්‍රවශීලතා අවශ්‍යතාවය කොච්චරද කියන එක මත. තුන්වෙනි ප්‍රශ්නය අහනවා පැහැදිලි නේද? පැහැදිලි වුණොත් තේරුම් නැත්තම් කියන්න ඕන. වාණිජ්‍ය බැංකු මගින් ණය දීම උද්දමනකාරීයයි සලකන්නේ ඇයි? කෙටියෙන් පැහැදිලි කරන්න. right? මෙතන මේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන නිවැරදි විදිහට හැම වෙලාවෙම වාණිජ්‍ය බැංකු වලින් ණය දෙන එක උද්දමනකාරී වෙන්නේ නැහැ. right? වාණිජ්‍ය බැංකු වලින් මුයි මහ බැංකුව මුයි කෙලින්ම රජයේ ණය ගන්නකොට ඒකේ උද්දමනකාරී බව වැඩි. නමුත් වාණිජ්‍ය බැංකු වලින් ණය දීලා ඒක ආර්ථිකයේ නිෂ්පාදන කාර්යයට ඍජුවම සම්බන්ධ වෙනවා නම් ඒ ණය උද්දමනකාරී වෙන්නේ නැහැ. දැන් මෙතෙන්දි මේ අහන්නේ ඔය පෞද්ගලික ණය වගේ කන්සම්ප්ෂන් පරිභෝජනයේ උදෙසා ගන්නකොට මොකද වෙන්නේ? right? ඇත්තටම මේක අපි ඔයගොල්ලෝ රෂනලි හිතන්න ඕන වචන වලින් තේරුම් කරගන්නට වඩා දැන් ණය පෞද්ගලික ණය අපි අරගෙන ඔයගොල්ලෝ සැලරි ඇඩ්වාන්ස් එකක් ගත්තා කියලා හිතන්නකෝ සැලරි එක තියලා සැලරි ඔයගොල්ලෝ මොනවද කරන්නේ පරිභෝජනයට රිලේටඩ් දෙයක් ණයට ගන්න මේ ණය මුදලක් අරගෙන කරනවා කියලා හිතන්න මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ ආර්ථිකයේ කවුරු විසින් හෝ නිෂ්පාදනය කරලා තියෙන භාණ්ඩයකට හෝ සේවාවකට ඔයගොල්ලෝ ඉල්ලුමක් ඇති කරන්නේ ඔයගොල්ලෝ බැංකු පද්ධතියෙන් ණය අරගෙන. හරි? එතකොට එහෙම ආර්ථිකයේ පරිභෝජනය කරන්න ණය ගත්ත පමණින් එක අපි කියන්නේ උද්දමනකාරී කියලා. right? එතකොට නිෂ්පාදකයට ඉල්ලුමක් නිර්මාණය වෙන්න නම් ඔයගොල්ලෝ එක පරිභෝජනය කරන්න ඕනේ. right? මෙතෙන්දි මේ කතා කරන්නේ
අසීමාන්තිකව පෞද්ගලික ණය ගිහිල්ලා ඔයගොල්ලෝ ප්‍රොඩක්ටිව් දෙයකට ඒ ණය යොදා ගන්න නැතුව නිෂ්පාදනය කාර්යයකට ඒ ණය යොදා ගන්න නැතුව හැමෝම ගිහිල්ලා පරිභෝජන සඳහා ණය යොදාගෙන තියෙන්නේ. එතකොට සුළු ප්‍රමාණයක තියෙන නිෂ්පාදනය වලට විශාල ඉල්ලුමක් නිර්මාණය වෙනවා. නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගෙන නැහැ. හැබැයි ඉල්ලුම ආර්ථිකයේ වැඩි වෙලා තියෙනවා. අන්න ඒ වගේ වෙලාවක මොකද වෙන්නේ? ඒකට අපි කියන සමස්ත ඉල්ලුම ආර්ථිකයේ වැඩි වෙලා තියෙනවා. සමස්ත සැපයීම වැඩිවීමක් වෙන්නේ නැතුව. මොකද වෙන්නේ? ඇග්‍රීගේට් ඩිමාන්ඩ් එක වැඩි වෙනකොට ආර්ථිකයේ අපි ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය නිර්මාණය වෙනවා. හරි? ඒක මතකයිනේ උද්දමන පාඩමේදී අපි ඉගෙන ගත්තා. අන්න ඒ හින්දා තමයි සමහර වෙලාවට වාණිජ බැංකුව වලින් අනවශ්‍ය විදියට ණය ප්‍රසාරණයක් සිදු වුණොත් ආර්ථිකයට ඒක උද්දමනකාරී කියලා කියන්නේ. හරි? මේක සාමාන්‍ය ණය ප්‍රසාරණයක් නෙමෙයි. මේ වේගවත් ආර්ථිකයකට දරා ගන්න බැරි විදියකට ප්‍රසාරණයක් සිද්ධ වෙනකොට තමයි උද්දමනකාරී වෙන්නේ. පැහැදිලි නේද? මේක හරියට අවබෝධ කරගන්න ඕන නැත්නම් ඔයගොල්ලෝ හිතයි මම ණය දෙන එකෙන් මෙන්න උද්දමනය වැඩි වෙන එක කියලා. ඔයගොල්ලෝ ණය දෙන එක අඩු කරන්න. එහෙම දෙයක් නෙමෙයි මෙතනින් මේ ප්‍රශ්නෙන් කියවෙන්නේ. හොඳයි. මහ බැංකුව විසින් නිරීක්ෂණය කරනු ලබන මිනුම් දඬු උද්දමනකාරී තත්ත්වයක් පෙන්눔 කරන්නේ නම් මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වෙනස් කරන්නේ කුමන ආකාරයටද? ඊයි කෙටියෙන් පැහැදිලි කරන්න. ප්‍රශ්නයක් තියෙනවා. මේ ඊළඟ ප්‍රශ්නෙට මට මේ අපි සාමාන්‍යයෙන් වෙළඳපොළ අපි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනකොට උද්දමනකාරී තත්ත්වයක් අනාගතේ එනවා නම් ඒකට අපි ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය වෙනස් කරලා නෙමෙයි පටන් ගන්නෙ ඒ උද්දමනකාරී තත්ත්වයක් අනාගතේ ඇති වෙන එක වළක්වා ගන්න. පළවෙනිම කාරණේ ඒක කියලා ඉන්නවා. හරි? ඔයගොල්ලෝ අපි ඉගෙන ගත්තා මුදල් ප්‍රතිපත්ති උපකරණ ඉගෙන ගන්නෙදී මම ඉස්සර ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය කියන එක අපි භාවිතා කරන්නේ ආර්ථිකයේ ද්‍රවශීලතාවය කළමනාකරණය කරගන්න. එතකොට ගොඩාක් ලොකුවට ද්‍රවශීලතා අතිරික්තයක් වෙළඳපොලේ තිබිලා ඒක වෙළඳපොළ පොලි අනුපාතික වලට අපි අපේක්ෂා කරන මට්ටමේ තියාගන්න බැරි තර්ජනාත්මක තත්ත්වයක් නම් නිර්මාණය වෙන්නේ. අන්න ඒ වගේ තියෙන අතිරික්ත ද්‍රවශීලතාවය අයින් කරගන්න මහ බැංකුව මුලින්ම ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය වැඩි කරලා ඒ අතිරික්ත තියෙන මුදල් අයින් කරගන්න උත්සාහ කරනවා. එතකොට ඒක උද්දමනයට බලපාන්නේ කාලයක් ගිහිල්ලා තමයි පොලි අනුපාතික හරහා තමයි උද්දමනයට බලපාන්නේ. හරි? පොලි අනුපාතික හරහා. එතකොට උද්දමනකාරී තත්ත්වයක් අනාගතයේ නිර්මාණය වෙනවා නම් අපි ඒ හින්දා SRR එකෙන් පොලි අනුපාතිකයට බලපානට වඩා පාවිච්චි කරන එකක් තමයි පොලි අනුපාතික. ප්‍රතිපත්ති පොලි අනුපාතික තමයි ඉස්සෙල්ලම ජස් කරන්නේ. හරි? දැන් මේ ප්‍රශ්නේ අහන්න තියෙන්නේ ඒකේ පැත්තෙන් නෙමෙයි. හොඳ ඒ හින්දා ඒක හොඳ පරිස්සමට උත්තර දෙන්න. වෙළඳපොළ ද්‍රවශීලතාවය කළමනාකරණය කරන්න තමයි ඒ තුලින් තමයි උද්දමනයට බලපෑම් කරන්නේ මේ SRR පාවිච්චි කරලා. එතකොට මේ ඍජුවම කරන දෙයක් නෙමෙයි වක්‍රාකාරයෙන් කරන දෙයක් ගැන තමයි මේ ප්‍රශ්නේදී ඔයගොල්ලෝගෙන් අහලා තියෙන්නේ. එතකොට අනාගතයේ උද්දමනකාරී තත්ත්වයක් එනවා. එහෙම නැත්නම් වැඩිපුර මුදල් වෙළඳපොලේ තියෙන තත්ත්වයක් දැන් තියෙනවා නම් ඒ තත්ත්වය අයින් කරගන්න මොකද කරන්න ඕනේ? ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය වැඩි කරන්න ඕනේ. එතකොට සෑම රුපියල් තැන්පතුවකින්ම වාණිජ බැංකුව මහ බැංකුවේ තබාගත යුතු ව්‍යවස්ථාපිත තැන්පතු අනුපාතිකය සංචිත අවශ්‍යතාවය කියන එක වැඩි වෙනවා. කොට රුපියල් 100කට දැන් 102 රුපියල් 2ක් තැන්පත් කරන්න ඕන නම් අපි SRR එක 2 ඉඳන් 5ට වැඩි කරොත් ඕගොල්ලෝ රුපියල් 2ක් නෙවෙයි තැන්පත් කරන්න ඕනේ රුපියල් 5ක්. එතකොට ඕගොල්ලන්ට ණය ලැබීමේ හැකියාව අඩු වෙනවා. වෙළඳපොළ ද්‍රවශීලතාවය අඩු වෙනවා. මුදල් සැපයීම අඩු වෙනවා. ඒකෙන් තමයි
උද්දමනයට අඩු කරන්න උත්සාහ කරන්න. නමුත් අපි සාමාන්‍යයෙන් කරන්නේ පොලි අනුපාතික adjust කරනවා. SRR පාවිච්චි කරන්නේ වෙළඳපොළ ද්‍රව්‍යශීලතාවය කළමනාකරණය කරගන්න. right? හතරවෙනි ප්‍රශ්න කියව ගන්න මම වතුර එකක් අරගෙන මට වතුර එකක් ගන්න. මුදල් ප්‍රතිපත්තිය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකුව විසින් සලකා බලනු ලබන වැදගත් සාධකයක් වන්නේ මුදල් ඉල්ලුමයි. මුදල් ඉල්ලුමේ ස්වරූපය ස්ථාවරද උච්චාවචන ලැබේ. යන්න සහ වෙළඳපොළ පොලි අනුපාතක පිළිබඳ ආර්ථික නියෝජිතයන්ගේ අපේක්ෂාවන් යන සාධක මුදල් සැපයීමේ වෙනසක් මගින් වෙළඳපොළ පොලි අනුපාතය වෙනස් කිරීමට කළ හැකි බලපෑම තීරණය වේ. ප්‍රශ්නේ ටිකක් තේරුම් ගන්න ඕනේ, හිමින් කියව ගන්න තමයි එතකොට තේරුම් කරගන්න ඕනේ. මුදල් ඉල්ලුමේ ස්වරූපය කියන්නේ උච්චාවචනය යන්න වෙළඳපොළ පොලි අනුපාතික පිළිබඳ ආර්ථික නියෝජිතයන්ගේ අපේක්ෂාවන් යන සාධක මුදල් සැපයීමේ වෙනසක් මගින් වෙළඳපොළ පොලි අනුපාතය වෙනස් කිරීමට කළ හැකි බලපෑම තීරණය වේ. සුදුසු උදාහරණ සහ කෙටි පැහැදිලි කිරීම සහිතව පහසෙන්නම් ප්‍රශ්න වල පිළිතුරු සාමාන්‍ය විදිහට තියෙනවා. පළවෙනි ප්‍රශ්නය අහනවා වෙළඳපොළ පොලි අනුපාත සහ මුදල් ඉල්ලුම අතර ඇති සම්බන්ධතාවයේ ස්වරූපය කුමක්ද? සුදුසු රූප සරහන් යොදා ගනිමින් පැහැදිලි කරන්න. වෙළඳපොළ පොලි අනුපාත සහ ඉල්ලුම අතර ඇති සම්බන්ධය මුදල් ඉල්ලුම. මොන වගේ සම්බන්ධයක්ද අපි ඉගෙන ගත්තේ? මොන වගේ සම්බන්ධයක්ද පොලි අනුපාතිකයයි මුදල් වලට තියෙන ඉල්ලුමයි අතර සම්බන්ධය? පොලිය වැඩි වෙද්දී මුදල් වලට තියෙන ඉල්ලුම මොකද වෙන්නේ? සාමාන්‍ය ආර්ථිකයක තියෙන භාණ්ඩ හා සේවාවල ඉල්ලුම් සැපයුම් න්‍යායට ගැලපෙන විදිහටම තමයි මුදල් වෙළඳපොළත් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට පොලි අනුපාතික වැඩි වුණොත් එහෙම මොකද කරන්නේ? අපි මුදල් වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. මුදල් වලට අඩු වෙනවා. එතකොට සාමාන්‍ය තත්ත්වයක් යටතේ තියෙන ඉල්ලුම් සැපයුම් chart එකක්ම තමයි මුදල් වෙළඳපොළේත් අපි ඉගෙන ගත්තේ. right? එතකොට රූප සටහනක් අපිට අඳින්න පුළුවන්. අපි ඉගෙනගෙන තියෙනවා. ඔබ YouTube වල තියෙනවා. මුදල් ඉල්ලුම් සැපයුම් වක්‍ර දෙක ඇඳලා පොලිය වැඩි වෙනකොට අපිට මොකද ඒක cost එක වැඩි, පිරිවැය වැඩි. එතකොට අපි ණය ගන්නවා නම් මොකද කරන්නේ? ණය ඉල්ලුම් න්‍යාය යටතේ ණය ප්‍රමාණය අපි අඩු කරනවා. right? එතකොට සැපයුම වැඩි. තැන්පත් කරන කට්ටිය වැඩිපුර තැන්පත් කරන්න පෙළඹෙනවා. නමුත් ණය ගන්න ප්‍රමාණය අඩු වෙනවා. right? පොඩි අඩු වෙනකොට තැන්පත් කරන පිරිස අඩුයි. නමුත් ණය ගන්න පිරිසක් වැඩි වෙනවා. right? ඔක අපි මුදල් වලදීත් ඉගෙන ගත්තානේ. මුදල් වලට තියෙන ඉල්ලුම. හරි? පොලි අනුපාතිකයත් එක්ක මිනිස්සු පොලි අනුපාතික වැඩි වෙලාවක මුදල් විදියට ළඟ තියාගන්නේ නැහැ. ඒතකොට බැංකු පද්ධතියට තමයි තැන්පත් කරන්නේ. අපි මේ පැත්තෙත් ඉගෙන ගත්තා. ඒකෙන් තමයි අර තැන්පතු හැම වැඩි වෙන්නේ. හරි? පොලිය වැඩි වෙන වෙලාව. අපි එතකොට සාමාන්‍ය ඉල්ලුම් සැපයුම් වක්‍රය ඇඳලා පොලි අනුපාතිකත් එක පැත්තකට දාලා පොලි අනුපාතික වැඩි වෙන ඉල්ලුම් වැඩි කරනකොට ණය ඉල්ලුම් වැඩි වෙනකොට පොලි අනුපාතිකය වැඩි වෙන්න බලපාන හැටි පොලි අනුපාතිකය වැඩි වෙලා තියෙනකොට ණය වලට තියෙන ඉල්ලුම අඩු අපිට ලයින්ස් වලින් පෙන්වන්න පුළුවන්. right?
දෙවෙනි ප්‍රශ්නය අහනවා මේක මම ඔයගොල්ලන්ට පෙන්නලා නැහැනේ ට්‍රැප් එක නේද උපසටහනක් අඳින්න ඕන මෙතෙන්දී right හතරේ දෙවෙනි කොටස මට white board එක දැන් නැහැනේ මම ලැබෙන ඉරිදා අපි IBSL එකේදී white board එකේ ඇඳලා පෙන්නන්න හොඳයි එහෙනම් සුජිත් මට මතක් කරන්න මම මේ ඊට කලින් ස්ලයිඩ් එකක් හදාගන්න පෙන්වන්න පුළුවන් වුණොත් පෙන්වන්න මේ liquidity trap එක ඇඳලා පෙන්වන්න ඕනේ නැත්නම් ඔයගොල්ලන්ට මේක තේරුම් ගන්න නෑ අපි theory වල ඉගෙන ගත්තේ නැති හින්දා right 4-2 අද මම skip කරලා white board එකත් එක්ක කියන්න හොඳේ මාක් කරලා තියාගන්න 4-3 නෑ ඒකත් එන්නේ අරකට එක්කමනේ අපි හතරේ 4 සමස්ත ආදායම් ඉහළ යාමක් මුදල් ඉල්ලුමට සහ වෙළඳපොළ පොලි අනුපාතයන්ට බලපාන්නේ කෙසේද? සුදුසු රූප සටහන් යොදා ගනිමින් කෙටියෙන් පැහැදිලි කරන්න. මේ ප්‍රශ්නෙටම මට white board එක ඕන. මම මේ ප්‍රශ්න තුනම skip කරලා ලබන සතියේ ඔයගොල්ලන්ට පෙන්නන්න නේ. නැත්නම් ඔයගොල්ලන්ට අපරාධයක් වෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුව පස්වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකා මහා බැංකුව කලින් ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික කාලසටහනකට අනුව තම මුදල් ප්‍රතිපත්තිය විමර්ශනය කරන අතර එහිදී ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණ සහ එම තීරණ ගැනීම සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය මගින් සලකා බලන ලද සාධක පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් සහිතව ප්‍රවෘත්ති ප්‍රකාශයක් පුවත්පත් නිවේදනයක් කියන එක මගින් මහජනයාට ඉදිරිපත් කරනු ලබයි. මුදල් මණ්ඩලය විසින් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාතික පදනම් අංක 50කින් පහළ දැමීමට තීරණය කරන ලද බව 2020 ප්‍රථම මුදල් ප්‍රතිපත්ති ප්‍රවෘත්ති ප්‍රකාශයට මුදල් ප්‍රතිවිවරණ අංක 1 මගින් ප්‍රකාශයට පත් කරන ලදී. එම තීරණය ගැනීමට සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය විසින් සලකා බලන ලද කරුණු පහද දැක්වේ. අපි දැන් මේක ඇත්තටම සාකච්ඡා කළා වැඩක් නැති තරම්. හරි අපි දැන් ඊට පස්සේ අටකුත් කළා දැන් මේ 2021 අවුරුද්දේ තුන්වෙනි මුදල් ප්‍රතිපත්ති විවරණය තමයි දැන් අප්‍රේල් මාසේ 8 වෙනිදා කරන්න තියෙන්නේ මේ ලබන සතියේ. හොඳ ඒ හින්දා අපි දැන් තත්ත්වය පොඩක් කතා කරමු. ඒක තමයි නැත්නම් තේරුමක් නැහැ මේකට කාලය යොදන්නේ කියලා. ඔගොල්ලන්ට එදාත් මම කිව්වා අපි කොවිඩ් ආවට පස්සේ මොකද වුනේ? එකින් එක කරුණු ටික විදියට ඔයගොල්ලෝ ලිය තියාගන්න. කොවිඩ් ආවට පස්සේ ආර්ථිකයේ අඩපණ වුණා. මිනිස්සුන්ගේ සංචාරන සීමාව පැනුවා පස්සේ ආර්ථිකයේ සාමාන්‍ය තත්ත්වයට නිෂ්පාදන සාමාන්‍ය පරිභෝජන ක්‍රියාවලිය සිද්ධ වුණේ නැහැ. එතකොට සෙන්ට්‍රල් බැංක් එකට සිද්ධ වුණා ඒ ආර්ථිකයේ අඩපණ වෙන එක සීමා කරගන්න නම් අපි පුළුවන් තරම් උත්තේජනයක් දෙන්න ඕන ආර්ථිකයට සාමාන්‍ය තත්ත්වයක් යටතේ කර. තමන්ට කරගන්න බැරි වුණු වැඩ කොටස අවම හානියකින් යුක්තව කරගන්න ඉස්සරහට යන්න. එතකොට දැන් මුලින්ම කරන්නේ ඕගොල්ලෝ ව්‍යාපාර නිෂ්පාදකයෝ එහෙම අපස්ථාන. මොකද තමන් නිෂ්පාදනය කළ තියෙන දේ වෙළඳපොලේ විකිණෙන්නේ නැහැ. මිනිස්සු ගෙවල් වලට වෙලාන හිටියේ. එතකොට අවම අර මේ පරිභෝජනය කරන්න අත්‍යවශ්‍ය භාණ්ඩ ටික විතරක් මිලදී අරගෙන සාමාන්‍ය ජීවන තත්ත්වය තමයි ගත කරේ. හරි. එතකොට රැකියාව නැති වෙන්න පුළුවන්. රැකියාව නැති වෙනකොට වැටුප් අඩු වෙනවා. වැටුප් කියන්නේ ආදායමක් නැති වෙනවා. පරිභෝජනය මොකද කරන්නේ අඩු වෙනවා. ඔය වගේ සයිකල් එකක් නැන්නේ. ඕක කඩන්න ඕන කොහෙන්ද? හරි. එතකොට රජයත් සහන දෙන ගම මහ බැංකුවත් කරා මුලින්ම කරේ පොලි අනුපාතික අඩු කරන්න පටන් ගත්තා. right එතකොට ඉතිහාසයේ කවදාවත් නොවුණු විරුද්ධ තරමින් ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කරා ඒකෙන් කියවෙන්නේ වෙළඳපොළ සමස්තයක් විදිහට පොලි අනුපාතික අඩු. ඒකට අඩු පිරිවැයක් යටතේ බැංකු පද්ධතියෙන් ණය ලබා ගන්න පුළුවන් වාතාවරණයක් මුලින්ම හැදුවා. ඊට අමතරව අඩු පිරිවැයක් යටතේ මහ බැංකුවෙන් ඍජුවම ණය ලබා දෙන ක්‍රමවේදයකුත් හැදුවා. එතකොට 104ක
පොලියට මහා බැංකුවෙන් බැංකුවට ණය ලබා ගන්න පුළුවන්කම ලබා දුන්නා. මේ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට සහායක් ලබා දෙන්න. ඒක දෙවෙනි කාරණා. එතකොට ඊට අමතරව තව දෙයක් කරා ආර්ථිකය අඩපාඩු වෙනකොට මොකද වෙන්නේ? රජයට ලැබෙන ආදායම අඩු වෙනවා. හරි. ආදායම් බදු ගෙවන කට්ටිය අඩු වෙනවා. අපි ආනයන සීමා කරලා තියෙන ඉඳා ආනයන බදු එක්සයිස් ඩියුටි වලින් තියෙන ඒවා අඩු වෙනවා. එතකොට බදු අපි බදු අඩු කරා පහුගිය අවුරුද්දේ 2020 ජනවාරි මාසයේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට බදු ආදායම අඩු වුණා. හරි. ආර්ථික ක්‍රියාකාරීත්වයේ අර ඉකොනොමික් ඇක්ටිවිටි ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩි වෙනුවට සිද්ධ වුණේ අර බදු අඩු කරා සහ ආර්ථික ක්‍රියාවලිය තවදුරටත් සංකෝචනය වෙච්ච. right ඒකේ ප්‍රතිඵලයක් විදිහට රජයට ආදායම ගොඩක් අඩු වුණා. එතකොට මහ බැංකුවට තව දෙයක් සිද්ධ වුණා මේ ආර්ථික ක්‍රියාවලියේ ප්‍රධාන වශයෙන්ම ඔය ආර්ථික අවපාතයක් ලෝක මූල්‍ය අර්බුදය ආපු වෙලාවෙත් ඊට පස්සේ මේ පැන්ඩමික් එක නිර්මාණය වෙච්ච වෙලාවෙත් වෙච්ච ප්‍රධාන දෙයක් තමයි මේ ආර්ථික අවපාතයක් ආවට පස්සේ ඒකෙන් ගොඩ යන්න ප්‍රධාන වශයෙන්ම මේ පෞද්ගලික අංශයේ ලාභ අපේක්ෂාවෙන් අපි ආර්ථික තීරණ ගන්නෙ නේ. එතකොට අර ඒ මොටිවේෂන් එක ලබා දෙන්න වෙනවා රජයට. ඒකට රජය අනිවාර්යයෙන්ම පැන්ඩමික් කාලෙදී වැඩිපුර වියදම් කරන්න සිද්ධ වෙනවා. එතකොට తాවකාලිකව රජයේ අයවැය හිගය ගැන නොසලකා මහා බැංකුවෙන් ඍජුවමත් සමහර අවස්ථාවලදී ණය ලබාගෙන ආර්ථිකය අර කඩාවැට ආර්ථික අවපාතයක් නිර්මාණය වෙන්න නොදී තබා ගන්න උත්සාහ කරනවා. එතකොට ඒ වෙනුවෙන් මහ බැංකුවට සිද්ධ වුණා රජයට සෑහෙන ප්‍රමාණයක ණය දෙන්න. ඒක තමයි ගොඩක් කට්ටිය මුදල් අච්චු ගහුවයි කියලා කිව්වට. ගිය අවුරුද්දේ අපි 2019 ඉවර වෙනකොට තිබුණේ මහ බැංකුවේ සංචිතවල මහ බැංකුවේ වත්කම් කොටසේ තිබුණේ බිලියන 74ක භාණ්ඩාගාර බිල්පත් තොගය. හරි. ඒක බිලියන දැන් වෙනකොට 850කට විතර අගයක තමයි තියෙන. ඒතර හිතා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට කොයිතරම් විතර මූල්‍යමය සහයෝගයක් මහ බැංකුව රජයට දීලා තියෙනවද කියලා. right ඔක ඊළඟ කාරණා. ඊට පස්සේ තව දේවල් කරා දැන් ආර්ථිකය අර පොලි අනුපාතික අඩු කරත් වගේම බැංකුව වලට මහ ජනතාවට වැඩිපුර ණය දෙන්න අය මොකද කරන්නේ? ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයේ 5% ඉඳලා 2% දක්වා අඩු කරා. ඔකට දැන් දන්නවා ණය මැවීමේ ක්‍රියාවලියට ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය අඩු වෙනකොට ණය මැවීමේ හැකියාව වැඩි වෙනවා. right ඒකට වැඩිපුර මුදල් ප්‍රමාණයක් මහ බැංකුවේ තියාගෙන ඉන්න ඕනේ මේ ණය විදිහට එළියට දෙන්න පුළුවන්. right බැංකු පෞද්ගලික අංශයට දෙන්න පුළුවන්. එතකොට ඊට අමතරව ආර්ථිකයේ දැන් ප්‍රධාන දෙයක් තමයි කර්මාන්ත එහෙම මේ කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එක. ඉදිකිරීම අංශය. හරි 10%කට වැඩි දායකත්වයක් සපයනවා සමස්ත ආර්ථිකයේ. ඒ කියන්නේ ගෙවල් දොරවල් හදන බිල්ඩින්ග්ස් හදන පාරවල් වගේ කන්ස්ට්‍රක්ෂන් රිලේටඩ් දේවල්. ඊට පස්සේ මහා බැංකුව තව දෙයක් කරාට අඩු පොලි අනුපාතිකත් එක්කම විශේෂයෙන්ම අපිට බැංකුව දැන් අන්සර්ටනිටි වෙලාවේදී පුළුවන් තරම් බලන්නේ අර අලුතෙන් ව්‍යාපාර වලට එහෙම ණය දෙන එක ගොඩක් සීමා කරනවා නේ ඔයගොල්ලෝ. හරි. ගැටලුවක් තියෙන වෙලාවට අලුතෙන් ණය දෙන්න පෙළඹෙන්නේ නැහැ. අලුතෙන් මොනතරම් ප්‍රොජෙක්ට්ස් අරගෙන ඔයගොල්ලන්ට આવත් මොකද අවිනිශ්චිතයි. හරි. ඒ වෙනුවට අපි හඳුන්වලා දුන්නා ඔය රජයේ සේවකයන්ටයි පෞද්ගලික අංශයේ සේවකයන්ටයි අනිවාර්යයෙන්ම වැටුප කන්ෆර්ම් ආයි ලංකාවේ ගොඩක් අමාරුයි අයින් කරන්න. right ඒ අයට නිවාසිදී කරන්න අඩු පොලි අනුපාතිකයක් යටතේ ණය දෙන්න යෝජනා කරනවා හැතුවා. ඒතර 7%ක පොලි අනුපාතිකයට අවම වශයෙන් අවුරුදු 5ක් 7%. ඊට පස්සේ ඒක AWPR වලට ලින්ක් කරලා තියෙනවා.
හරි අවුරුදු 5කට පස්සේ. එන්නේ 112 විතර තිබ්බ ණය පොලිය අනුපාතයක තමයි ඔය අඩු වෙලා තියෙන්නේ. එතකොට ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අර කන්ස්ට්‍රක්ෂන් අපේ ආර්ථිකයේ අර ක්‍රියාකාරීත්වය පණ ගහලා ගන්න. එතකොට ගඩොල් කපන කට්ටියට වෙන්න පුළුවන්, සිමෙන්ති හදන්න නැත්නම් බාස්තුල් වලට වෙන්න පුළුවන්, ටයිල් වල වෙන්න පුළුවන්. ආර්ථිකයේ තුල නිෂ්පාදනයට මේ ආර්ථික ක්‍රියාවලියට ඉල්ලුමක් නිර්මාණය වෙනවා මේ අංශයෙන්. එතකොට ඒ හින්දා තමයි ඔය අඩු පොලි අනුපාතය යටතේ කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එක නගා සිටවන්න තව ප්‍රතිපත්ති මේ තීරණය ගත්තේ ගිය අගෝස්තු මාසයේ. ඊට පස්සේ එතන මුත්නාතුන්න අපි බැලුවා පොලි අනුපාතික අඩු වෙනකොට මේ අඩු වෙන පොලි අනුපාතික කොහෙටද අඩු වෙන පොලි අනුපාතික පාවිච්චි කරලා ණය අරගෙන කොහෙටද ණය ව්‍යාප්ත වෙන්නේ කියලා බලපුවම මහා බැංකුවේ දත්ත අපි ඔගොල්ලෝ බැංකුව ඔක්කොම අපිට වාර්තා කරනවා. දත්ත දිහා අරන් බලනකොට අපිට පෙනුන දෙයක් තමයි මේ බැංකුව වලින් ණය ප්‍රසාරණයක් සිද්ධ වුණත් අගෝස්තු මාසයේ ඉඳලා ණය ප්‍රසාරණයක් පහුගිය කාලේ සිද්ධ වුණා. එහෙම සිද්ධ වුණත් ඒ ණය වැඩිපුර ගිහින් තියෙන්නේ මොකටද? පරිභෝජන ශේෂ්ත්‍රයට හා සම්බන්ධ ණය. පුද්ගලික ණය විදියට තමයි වැඩිපුර ප්‍රසාරණයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් මේ අපේ ප්‍රයිස් ස්ටැබිලිටි එකට පොඩි එලාම් එකක් මෙතනින් තියෙනවා. ඒකෙන් කියවෙනවා වැඩිපුර ආර්ථිකයේ ඉල්ලුමක් නිර්මාණය වෙන්න උත්සාහයක් ඇති වෙන්න පුළුවන් කියන. හරි? ඒ හින්දා අපි 2020 නොවැම්බර් මාසයේදී වෙළඳපොළට ප්‍රකාශ කරා අපි මේ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට ඒ නිෂ්පාදනයන් ඉලක්ක කරගෙන ණය බැංකු පද්ධතියෙන් නිෂ්පාදකයෝ ඉලක්ක කරගත්තු ණය ව්‍යාපෘතියක් හඳුන්වා දෙන්න ඕන කියන කාරණය. ඒ අනුව කුඩා හා මධ්‍යම කර්මාන්තයන්ට MSME medium micro small and medium enterprises කියන එක. ඒත් ඔයගොල්ලෝගේ සාමාන්‍යයෙන් හැම බැංකුවක්ම ණය ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒගොල්ලන්ට දීලා තියෙන ණය 2021 අවුරුද්දේ අවම වශයෙන් 20%කවත් වර්ධනයක් ළඟා කරගන්න ඕනේ කියලා. එතකොට ඔයගොල්ලන්ට පෞද්ගලික අංශයටම ණය දීතින් පෞද්ගලික උවමනා. ඒ කියන්නේ personal loans කියන එකම දීලා නැත්නම් පෝනින් වලට ණය දීලා අර guaranteed ඒ වගේ දේවල් වලට ණය දෙන්නට අමතරව මේ හඳුනාගත් අලුත් ව්‍යාපෘති වලට ණය දීලා ඔයගොල්ලෝගේ බැංක් ලෝන් බුක්ස් අවම වශයෙන් මේ ශේෂ්ත්‍රයට 20%කවත් වර්ධනයක් ළඟා කරගන්න ඕනේ කියන එක අපි ප්‍රකාශයට පත් කරනවා. ඒක සර්කියුලර් එක දැන් ඉන්න තියෙනවා. අද හිට එක නිකුත් එම බලාපොරොත්තු වෙන ගිය සති කෙනෙකුත් ඒ කියලා දැන් මේ බෝඩ් එකෙන් මේක මීට කලින් අප්‍රූව් වෙලා තියෙන්නේ. සර්කියුලර් එක තමයි එළියට එන්න තියෙන්නේ. අපි වෙළඳපොළටත් කියලා තියෙන්නේ මෙන්න මේ 20%. එතකොට ඒකෙන් අපේක්ෂා කරන්නේ ඔය පුංචි අලුතෙන් අපි හදාගත්ත ව්‍යාපාරයක් තියෙනවනේ දැන් ෆාමසිටිකල්. එතකොට ඔය මේ පැන්ඩමික් එක යටතේත් අපිට අලුතෙන් ව්‍යාපෘති ආවනේ. අපි දැන් වාහන ගෙන්නන්න බෑ. ඒතර වාහන ගෙන්නන්න බැරි වෙනකොට මට ලංකාව ඇතුලේ දැන් වාහන ඇසෙම්බල් කරන ආයතන කීපයක් බිහි වෙලා තියෙනවා. ඒගොල්ලොන් වාහන හැදිලා ගියොත් අපේ ආර්ථිකයටත් හොඳයි. ඒ වගේම මේ බස් එහෙම දැන් ගොඩක් වෙලාවට හදලා පිටරට වලටත් ඕඩර්ස් වාර දෙන්න බලාපොරොත්තු වෙන තියෙනවා. එතකොට ලංකාවට පිටරටින් ආනයනය කරපු සමහර දේවල් අපිට හදලා අපේ රට ඇතුළේ පාවිච්චි කරනවා වගේම පිටරට යන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒක ටයිල්ස්. හොඳ පැත්තේ තියෙනවා හරියට කරගත්තොත්. හොඳයි. එතකොට ඒ වගේ ව්‍යාපාරවලට සහාය දෙන්න කියන එක කාරණේ තමයි මේ කුඩා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට ණය දීමේ වැඩසටහනේදී ක්‍රියාත්මක වුණා. මීටත් අමතරව අර ඔයගොල්ලෝ හැමදාම දන්න ඩෙට් මොරටෝරියම් එක එතකොට සෞභාග්‍ය ක්‍රෙඩිට් ෆැසිලිටිස් අන්න ඔය දේවල් ටිකත් අපි පහුගිය අවුරුද්දේ ක්‍රියාත්මක කරා. right ඔන්න ඔය ටික කාරණා තමයි ප්‍රධාන වශයෙන්ම මේ පැන්ඩමික් එකත් එක්කම මහ බැංකුව ක්‍රියාවට නංවපු මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ සහ ඒකට අරමුණු. right
අපි බලමු මොන වගේ ප්‍රශ්න දහන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ අහනවා ශ්‍රී ලංකා මහා බැංකුව තම මුදල් ප්‍රතිපත්තිය තීරණ ගැනීමේ ලෝක මුදල් ප්‍රතිපත්තිය දිශාව පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ ඇයි? එයි අපි ලෝකයේ එක රටක් මිසක් අපේ පොලි අනුපාතිකේ තීරණය කරන කෙනෙක් නෙමෙයි. එතකොට ඒ හින්දා ජාත්‍යන්තර වෙළඳපොලේ හරි පොලි අනුපාතික වල දිශානති අනිවාර්යයෙන්ම අපේ රටේ පොලි අනුපාතිකයේ තීරණය වෙන දිශානතිය තීරණය වෙන බලපාන. ඒ මැග්නිටියුඩ් එකට වඩා ඒ ඩිරෙක්ෂන් එක තමයි බලපාන්නේ. හරි. එතකොට ඒකට හේතුව තමයි හිතන්න ඇමරිකා එක්සත් ජනපදයේ දැන් පොලි අනුපාතිකයේ 0.25 ප්‍රතිපත්ති පොලි 0.1.25 අතර තමයි තියාගෙන යන්නේ. ලංකාවේ 4.5යි 0.5. එතකොට හිතන්න ඇමරිකා එක්සත් ජනපදයේ මේ 0.25 තියෙන පොලි අනුපාතිකේ එකට වැඩි කරා කියලා හිතන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් පොලි අනුපාතික වැඩි කිරීමේ ක්‍රමවේදයක ඉන්නේ. ඒ වගේ වෙලාවක ලංකාවට දැන් 4.5 තියෙන එක 3.5ක් කරන්න බෑ. ඇයි? මොකද විදේශීය වෙළඳපොලේ පොලි අනුපාතක ඉහළ යන වෙලාවක දේශීය වෙළඳපොලේ පොලි අනුපාතිකය පහළ ගියොත් විදේශීය වෙළඳපොලේ අනුපාතිකය දේශීය වෙළඳපොලේ පොලි අනුපාතිකය අතර තියෙන පරතරය ඉන්ටරෙස්ට් රේට් ස්ප්‍රෙඩ් එක මොකද වෙන්නේ? තවදුරටත් අඩු වෙනවා. එතකොට විදේශීය ආයෝජකයෙක් මේ ලංකාවට ඇවිල්ලා තියෙන විදේශ මුදල් රට ඇතුලේ තියාගෙන යන්න තවදුරටත් පෙළඹෙන්නේ මොටිවේෂන් එකක් වෙන්නේ නැහැ. එයාට රිස්ක් එක වැඩි. ඔය ලංකාව වගේ රටක විදේශ ආයෝජකයෙක් එන්නේ අපි වැඩිපුර පොලියක් ගෙවන්නේ එයාට තියෙන අවදානම හින්දා. right? රටකට තියෙන අවදානම තමයි පොලි අනුපාතික ස්ප්‍රෙඩ් වලින් පෙන්වන්නේ. ලංකාවේ අපි ජාත්‍යන්තර වෙළඳපොලෙන් දැන් ණය ගන්න ගියොත් එහෙම අපේ පොලි අනුපාතික මේ දවස්වල 20%ක වගේ තියෙනවා. තායිලන්තේ ණය ගන්න ගියොත් ඊට ගොඩාක් අඩුයි. 2-3කට ඒගොල්ලන්ට ණය ගන්න පුළුවන්. ඒගොල්ලෝ ආර්ථික වශයෙන් ස්ථාවරයි. right? අපිට වඩා ගොඩක් ඉහළ අගයක ඉන්නේ. එතකොට අපි ජාත්‍යන්තර වෙළඳපොලේ පොලි අනුපාතිකයයි අපි අතර තියෙන පරතරය එක්ක සමානව තියාගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් වැඩි කරගන්න ඕන විදේශ විනිමය රට ඇතුළට ආකර්ෂණය කරගන්න නම්. එකකින් කියවෙන්නේ අපි පොලි අනුපාතය වැඩි කරහා පමණින් එනවයි කියන එක. විදේශ ඒක ඒගොල්ලෝ සාධක ගොඩාක් බලපෑමක්. නමුත් අපිට ඩිරෙක්ෂන් එක අනිත් පැත්තට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ පොලි අනුපාතික ඇමරිකාවේ වැඩි කරද්දී අපිට පොලි අනුපාතික අඩු කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. විශේෂිත හේතුවක් තිබුණේ නැත්නම් ආර්ථිකය තුළ. අපිට ඩොලර් පැත්තෙන් නොසලකාම ඉඳලා අපේ ආර්ථිකයේ තියෙනවා නම් වෙන ගැටලුවක් පොලි අනුපාතික අඩු කරන්න අන්න එහෙම පුළුවන් මේ සමස්තයක් වශයෙන් අනිවාර්යයෙන්ම දිශානතිය තියෙන්නේ වෙන්නේ ජාත්‍යන්තර වෙළඳපොළ පොලි ඇසීමත් එක්ක. ලෝක හරිම අර එකතු වෙලා තියෙන තරක් හින්දා තමයි ඒක වෙන්නේ. පැහැදිලි නේද? මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න ඕන. ඊපස්සේ අහනවා අපේක්ෂිත මධ්‍යකාලීන උද්දමන අනුපාතය මධ්‍යම ඒ කියන්නේ මිඩ් සිංගල් ඩිජිට් කියන්නේ 4ත් 6ත් අතර පවත්වා ගැනීම කියන එක. ලෙස පැවතීම පොලි අනුපාත අඩු කිරීමේ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් දායක වන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. මම කිව්වා අපි මැදිකාන් අපේක්ෂාව තමයි පොලි මේ උද්දමනය 3ත් 4ත් අතර පවත්වාගෙන යන්නේ. එතකොට අපි ප්‍රතිපත්ති පොලි අනුපාතික වැඩි කිරීමක් හෝ අඩු කිරීමක් සිදු කරන්නේ මොකටද? වැඩි කිරීමක් හෝ අඩු කිරීමක් සිදු කරන්නේ මේ අවසාන ඉලක්කය වන උද්දමනය දිහා බලලා. එතකොට අපිට අනාගතයේ මේ 4ත් 6ත් අතර තියෙන තබාගත යුතු උද්දමනයට ඍණාත්මක බලපෑමක් වෙනවා නම් අපි පොලි අනුපාතික අඩු කිරීමෙන් ඒ වගේ වෙලාවට අපි පොලි අනුපාතික අඩු කිරීමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ
ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කිරීමක් කළද අනාගතයේ උද්දමනයේ සිට 4ත් 6ත් අතර තබාගෙන යන්න පුළුවන් නම් අන්න ඒ වෙලාවට අපිට පොලි අනුපාතය අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි පහුගිය දවස්වල වුණේ. උද්දමනයේ ලොකුවට වැඩිවීමක් සිදු වුණේ නැහැ. යම් යම් භාණ්ඩවල මිල වැඩිවීමක් සිදු වුණා. සමස්තයක් විදිහට ආර්ථිකයේ භාණ්ඩවල මිල ඉහළ යාම අපිට අපේක්ෂා කරන 4ත් 6ත් අතර පරාසයක තමයි තවමත් තියෙන්නේ. ඕකට යම් කිසි ආකාරයක තර්ජනයක් වෙන වෙලාවක අපිට පොලි අනුපාතික මේ වගේ අඩු වගේක තියාගෙන යාමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. පැහැදිලිද? අපිට දෙපැත්තටම කාරණා ගැලපෙන විදිහට උත්තරේ ලියන්න පුළුවන්. පැහැදිලි නේ? ඒක හොඳ ප්‍රශ්නයක් ඈ. ඊළඟ ප්‍රශ්නය අනුව ප්‍රතිපත්ති පොලි අනුපාතිකයේ 50 අංක 50කින් පහළ දැමීමට ප්‍රතිචාරාත්මක ආර්ථිකයේ තිරසාරලක ප්‍රකෘතියට පත් වේ මහා බැංකුව අපේ ආර්ථිකය. මේක අපි නිකන් ගැලපෙන විදිහට දැන් ගත්තොත් පොලි අනුපාතික අඩු කිරීමෙන් ආර්ථික තත්ත්වයේ යථා තත්ත්වයට ගන්න පුළුවන්ද කියලා අහන්නේ. right? පොලි අනුපාතිකය කියන ආර්ථිකයේ එක සාධකයක් විතරයි. හරි? එක සාධකයක් විතරයි. සාමාන්‍යයෙන් ආර්ථිකයක් ක්‍රියාත්මක වෙන්නේ සමස්තයක් මැක්‍රෝ ඉකොනොමික් ෆන්ඩමෙන්ටල්ස් එක්ක. හරි? ඒ කියන්නේ ආර්ථිකයේ කොහොමද සමස්තයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණයක් එක්ක. එතකොට අපි අනිත්කුත් සාධක ඔක්කොම අපිට මේ අවාසි සහගතව තියෙන වෙලාවක අපි පොලි අනුපාතික කොච්චර බිඳුව කරත් ආර්ථිකයක් ගොඩනගා ගන්න බෑ. එතකොට බැංකු පද්ධතියෙන් රජය නිතරම ණය අරගෙන රාජ්‍ය ණය තා විශාල අගයක තියෙනවා නම් විදේශ විනිමය ගොඩාක් ණය තියෙනවා නම් ආයෝජකයෝ මේ කොච්චර පොලි අනුපාතික අඩු කළත් ආර්ථික දිහා බලන්නේ ගැටලුකාරී විදිහට. ඒගොල්ලන්ට ගැටලුවක් තියෙනවා නේ. මොකද ආර්ථිකයේ වර්ධනය වෙයි කියලා හිතා ගන්න බෑ. මේ විදේශ විනිමය ගොඩක් ගෙවන්න තියෙනවා. මේ රට ඇතුළත ඩොලර් ලැබෙන ක්‍රමවේදයක් පේන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවක අපි පොලි අනුපාතික අඩු කරා කියලා මේ ආර්ථිකයක් නැවත යථාර්ථයටපත් වෙන්නේ නැති වෙන්නේ. නමුත් අර වගේ තියෙන මැක්‍රෝ ඉකොනොමික් සාධක සාර්වාර්ථික සාධක විචාරයන් හොඳ වෙලා තියෙන වෙලාවක පොලි අනුපාතික අඩු කිරීමෙන් අනිවාර්යයෙන්ම අපිට ආර්ථිකය යහපත් පැත්තට අරගෙනීමේ හැකියාවක් තියෙනවා. ඒකට නිවැරදි දිශානතිය පෙන්වන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙනවා. පොලි අනුපාතික අඩු කරලා මේක මේ අද අඩු කරලා හෙට වැඩි කිරීමේ තත්ත්වයක් නෙමෙයි මෙතනින් අපේක්ෂා කරන්නේ. මේ අඩු කිරීම කාලයක් පුරාවටම ආර්ථිකය තියාගෙන යන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙන්න ඕන. එහෙම වුණොත් විතරයි පුළුවන්. ආර්ථිකයේ තිරසාර ලෙස ප්‍රකෘතියට පත්වන්නේ නම් මුදල් මණ්ඩලයට පොලි අනුපාතිකය ඉහළ දැමීමට තීරණය කළ හැකිද? ඒ අය කෙටියෙන් පැහැදිලි කරා. මොකක්ද මේ ප්‍රශ්නේ? ආර්ථිකයක් දැන් අපි ඉගෙන ගන්නනේ අර rules of thumbs කියලා නේ. පොලි ආර්ථිකයක් ඉතා හොඳින් වර්ධනය වෙමින් පවතිනවා නම් එතකොට කියන්නේ ඇග්‍රීගේට් ඩිමාන්ඩ් එක දැන් වැඩි වෙනවා, සමස්ත ඉල්ලුම වැඩි වෙනවා, මිල හිමීට වැඩි වෙමින් පවතිනවා, ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්ති තත්ත්වයට ළඟා වෙමින් පවතිනවා. එතකොට එහෙම වෙන්න තියෙන ගමනොත් අපි තවදුරටත් පොලි අනුපාතික අඩුවෙන් තියාගෙන ගියොත් එහෙම මොකද වෙන්නේ? ඊට පස්සේ පෙන්නන්නේ උත්තමනේ වැඩි වෙනවා. අපිට අල්ලගන්න බැරි වෙන විදිහට. එතකොට ආර්ථිකයේ ප්‍රකෘති තත්ත්වයටපත් වෙලා ඒ යම් කිසි සීමාවකට ආවට පස්සේ ආර්ථිකයේ ඒ විදිහටම පවත්වාගෙන යන්න නම් මහ බැංකුවට සිද්ධ වෙනවා පොලි අනුපාතිකය අර ගොඩාක් අඩු කරපු පොලි අනුපාතික අර සාමාන්‍ය අපි කියනවා ස්ටෙඩි ස්ටේට් එකට කියන ආර්ථිකයට ගැළපෙන පොලි අනුපාතික ලෙවල් එකකට අරගෙන එන්න. ඒකට එතන උද්දමනයක් අලුතින් නිර්මාණය වෙන්නේ නැහැ. ආර්ථික වර්ධනයට හානිකර තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැති. ඒකට තමයි ස්ටෙඩි ස්ටේට් කියන්නේ. මට ඒක සිංහලෙන් සාමාන්‍ය මොකද්ද වචනේ කියලා දෙන්න. ඒක ගැළපෙන.
ආර්ථිකයට ගැලපෙන ඉතා හොඳම තත්ත්වයට පොලි අනුපාතික ටික අරගෙන අවිල්ලා තියාගන්නවා. ඒකට දැන් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ අපි ඉහළ පොලි අනුපාතික ස්ට්‍රක්චර් එකක හිටපු රට. ඒක දැන් පැන්ඩමික් එකකින් හින්දා අපිට අවස්ථාව ලැබිලා තියෙන පොලි අනුපාතික අඩු කරගන්න. ඒ වගේම උද්දමනයක් මේ වෙලාවේ අලුතින් නිර්මාණය වෙලා නැහැ. මේ தත්ත්වය අපිට තියාගෙන යන්න පුළුවන් වුණොත් තව කාලයක් පුරාට අනිවාර්යයෙන්ම ආර්ථිකයට හොඳ තත්ත්වයක් තමයි උදා වෙන්නේ. ඒකට ආර්ථික දැනුත් තියෙන අනිකුත් ප්‍රශ්න ටික විසඳ ගන්න ඕන. විදේශ ණය ගෙවීම, රාජ්‍ය ණය අඩු කිරීම, ඒ වගේ දේවල් ටික කරගන්න ඕන. ඒවා කරගන්න පුළුවන් වුණොත් අපේ ෆන්ඩමෙන්ටල්ස් වලට ලොකු හානියක් නොවන විදිහට මේක ඉතා හොඳ අවස්ථාවක් අපිට ආර්ථික වශයෙන් නැවත ගොඩ නැගෙන්න. right. ප්‍රශ්න මොකක්ද තියෙනවද? ආයෙත් ප්‍රශ්න ගත්තා. ලක්ෂානේ පැහැදිලි නැද කියන ඕගොල්ලෝ කවුරුත් මොකක් කියන්න තියෙනද? චන්දන අපහැදිතන තියෙනවා කියන්න. ගොඩක් වෙලාවට මේක බොහොම මොඩල් පේපර් එකක්. ඒකට මේ හා සමාන ගහන මේ පේපර් එක අපි බලපොම තේරෙයි. මේ හා සමාන පේපර් එකක් තමයි ඔයගොල්ලන්ට එන්න පුළුවන් වෙන්නේ. හරිද ප්‍රශ්න? න්‍යායාත්මක තර්කණයන්ට මෙන්ම ප්‍රායෝගික නිරීක්ෂණයන්ට අනුවද උද්දමන අනුපාතය වෙළඳපොළ පොලි අනුපාතිකය සහ විනිමය අනුපාතය අතර සමීප සම්බන්ධතාවයක් පවතී. ඒක ඔයගොල්ලෝ දැන් දන්නවා. විනිමය අනුපාතයකේ ගොඩාක් ප්‍රමාණය වුණොත් එහෙම මොකද වෙන්නේ? අපි පිටරටින් ගේන භාණ්ඩ අපේ භාණ්ඩ බාස්කට් එක ඇතුලේ තියෙනවා. අපි කනවා. එතකොට ඒ වගේ මුල ගොඩක් වැඩි වෙනවා. හරි. කොට එක උද්දමනට බලපං. ප්‍රතිපත්ති පොලි අනුපාතිකයන්ද එන අනුපාතය සමග සම්බන්ධතාවයක් පවතී. හරිනේ, ඒකත් අපි දන්නවා. සුදුසු සාමාන්‍ය කතාවමයි. පළවෙනි ප්‍රශ්නය. නිදහස් වෙළඳපොළ වාතාවරණයන් තුළ උද්දමන අනුපාතයන් වෙළඳපොළ පොලි අනුපාතිකයත් අතර පවතින සම්බන්ධතාවය කෙටියෙන් පැහැදිලි කරන්න. නිදහස් වෙළඳපොළ වාතාවරණයක් තුළ උද්දමන අනුපාතයන් වෙළඳපොළ පොලි අනුපාතයත් අතර පවතින සම්බන්ධතාවය කෙටියෙන් පැහැදිලි කරන්න. අපි ඉගෙන ගත්තා මේක. රටේ උද්දමනය වැඩි වුණත් මොකද වෙන්නේ? පොලි අනුපාතික වලට. අනේ ඔයගොල්ලෝ දැන් මම කෙටි කෙලින්ම එකපාරම උත්තරේ ලියන්න පුළුවන්. ඒ වගේ ලියන්න එපා කියලා මම කියලා තියෙනවානේ. ඒ හින්දා. රටේ උද්දමනයක් අනාගතේ නිර්මාණය වෙනවා කියලා දකිනවා නම් ඒ උද්දමනය අඩු කරන්න මහ බැංකුව කරන්නේ පොලි අනුපාතික වැඩි කිරීම. එතකොට උද්දමනය වැඩි වෙනකොට අනිවාර්යෙන්ම පොලි අනුපාතික ප්‍රතිපත්ති පොලි අනුපාතික මුලින්ම ඉහළ යනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට වෙළඳපොළ පොලි අනුපාතික ඉහළ යන්න පටන් ගන්නවා. එතකොට උද්දමනය වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම අනුලෝම සම්බන්ධයක් තමයි පොලි අනුපාතිකත් අතර තියෙන්නේ. පොලි අනුපාතික වැඩි කරන්න වෙනවා. ඒකට හේතුව තමයි උද්දමනය අඩු කරගන්න නම් cost of fund මුදලේ පිරිවැය වැඩි කරගන්න ඕන. එතකොට අනවශ්‍ය වියදම් ටික අඩු වෙලා නැවත උද්දමනය අඩු ස්ථායි අගයකට එනකම් ඉහළ පොලි අනුපාතිකයක් තමයි ආර්ථිකය තුළ පවතින්නේ. right? ඒක අපිට වළක්වා ගන්න බැරි වෙනවා. පොලි අනුපාතික වැඩි වෙනකොට cost එක වැඩි කරන්න උද්දමනය වැඩි වෙනකොට cost එක වැඩි කරන්න පොලි අනුපාතික ඉහළ දාලා උද්දමනය නැවත අපිට කළමනාකරණය කරගන්න පුළුවන් අපේක්ෂිත මට්ටමට අරන් එන්න සිද්ධ වෙනවා. එතකොට one to one adjustment එකක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. Fisher equation Fisher effect එකේදී මතක ඇති උද්දමනයක 1%කින් වැඩි වෙනකොට නාමික පොලි අනුපාතිකයත් 1%කින් වැඩි කරන්න ඕන. එතකොට තමයි මූර්ත පොලි අනුපාතිකය නොවෙනස්ව තියෙන්නේ කියලා කෙනෙක් කියනවා. එතකොට
ෆිෂර් ඉක්වේෂන් එකේ තියෙනවා අපි උද්දමනය වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම පොලි අනුපාතිකය වැඩි කරන්න තමයි මහ බැංකු පෙළඹෙන්නේ ඒ අනාගත උද්දමනය අඩු කිරීමේ අපේක්ෂාවත් එක්ක. පැහැදිලි නේද? දෙවෙනි කොටස කියනවා අනෙකුත් සියලු සාධක ස්ථාවරව පවතින විට වෙළඳපොළ පොලි අනුපාතයන්ගේ පහළ යාමක් ශ්‍රී ලංකා රුපියල සහ ඇමරිකන් ඩොලරය අතර විනිමය අනුපාතයට බලපාන්නේ කෙසේද? කෙටියෙන් පැහැදිලි කරන්න. අනෙකුත් සියලු සාධක ස්ථාවරව පවතින විට වෙළඳපොළ පොලි අනුපාතිකයන්ගේ පහළ යාම. පොලිය අඩු වෙනකොට ඒක ඩොලර විනිමය අනුපාතයට බලපාන්නේ කොහොමද? ගොඩාක් විනිමය පොලි අනුපාතිකයේ අඩු වෙලා අපි ආනයන අපනයන සීමාවක් නැතිව තියෙනවා නම් අපි ආර්ථිකයේ සාධක කරන්නේ දේශීය වෙළඳපොළෙන් ණය අරගෙන ජාත්‍යන්තර වෙළඳපොළෙන්ට ඉල්ලුමක් නිර්මාණය කරනවා. හිතන්න පොලි අනුපාතිකයේ සිට දැන් ඉතිහාසයේ අඩුම අගයක තියෙනවා. මේ වෙලාවේ ඕගොල්ලන්ට ආනයන සීමාවක් තියෙන්නේ නැතුව තිබුණොත් එහෙම වැඩි පිරිසක් බලනවා අඩු පොලි අනුපාතිකයේ යටතේ වාහනයක් ගන්න ණයක් අරගෙන අලුතින් වාහනයක් පිටරටින් ආනයනය කරා. එතකොට සිද්ධ වෙන්නේ අපි රුපියල් වලින් පාවිච්චි කරලා ඩොලර් වලට ඉල්ලුමක් නිර්මාණය කරනවා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදියට මොකද වෙන්නේ විනිමය අනුපාතිකයට? අව ප්‍රමාණය වෙනවා. අලුතින් ඩොලර් නිෂ්පාදනය වෙන ආර්ථික ආකාරයක් නෙමෙයි අර අඩු පොලි අනුපාතිකයේ යටතේ ණය අරගෙන සිද්ධ වෙලා තියෙන්නේ ඩොලර් වලට ඉල්ලුමක් ඇති කිරීමේ කාර්යය. ඒකේ ප්‍රතිඵලයක් විදිහට විනිමය අනුපාතිකය අව ප්‍රමාණය වෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? ඔක වරද්දා ගන්නවා ගොඩක් කට්ටිය. විනිමය අනුපාතිකයයි පොලි අනුපාතිකයයි අතර අපි විනිමය අනුපාතය ඉලක්ක කරගැනීමක් කරන්නේ නැහැ. ඒ වුණාට අර පොලි අනුපාතිකය ගොඩාක් අඩු කරලා තියලා අපිට ආනයන අපරාධ සීමාවක් නැතුව අපි රටේ තියනවා නම් එහෙම මොකද වෙන්නේ? වැඩිපුර අපේ එක්ස්චේන්ජ් රේට් එක අප්‍රමාණය වෙන්න බලපානවා කියන කාරණේ තමයි උදෙන්දී පැහැදිලි කරන්නේ. අනෙකුත් සාධක ස්ථාවර පවතින විට විදේශීය පොලි අනුපාතික ඉහළ යාම වැනි බාහිර සාධක නිසා ශ්‍රී ලංකා රුපියල අප්‍රමාණය වීමට පීඩනයක් පවතින අවස්ථාවක විනිමය අනුපාතය ස්ථාවර කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කුමන පියවර අනුගමනය කළ හැකිද? කෙටියෙන් පැහැදිලි කරන්න. කාරණා කිහිපයක් තියෙනවා. හොඳ? අපිට රුපියල අප්‍රමාණය වීමෙන් අපිට විශාල වශයෙන් රුපියල අප්‍රමාණය වෙනකොටම එකකින් කියවන දේ තමයි මුදල් ප්‍රතිපත්තිය ලිහිල් වැඩි කියන එක. හරි? ඒ කියන්නේ පොලි අනුපාතිකයේ අඩු වගයක තියෙන්නේ. එතකොට අප්‍රමාණය වෙනකොට මහ බැංකුව මුදල් ප්‍රතිපත්තියේ තීරණයක් ගන්න ඕනේ පොලි අනුපාතික ඉහළ ගෑමේ ක්‍රියාමාර්ගයකට. පළවෙනි කාරණා. ඒක පැහැදිලි කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි අපිට හිතන්න අවප්‍රමාණය වෙනවා. අවප්‍රමාණය වුණාට අපිට පොලි අනුපාතිකයේ ඉහළ දැමීමේ හැකියාවක් නැහැ. ආර්ථිකයේ තියෙන උද්දමනය අඩුයි අනිකුත් සාධක හින්දා. ආර්ථිකයේ ඉතා අඩු වර්ධනයක් වාර්තා කරන්න කියලා හිතන්න. දැන් තියෙන තත්ත්වය. අවප්‍රමාණය වෙනවා. ආර්ථික වර්ධනයත් අඩුයි. උද්දමනයත් අඩු වගේ තියෙනවා. මේ වෙලාවක මහ බැංකුවට කරන්න පුළුවන් තමයි රජයත් එක්ක එකතු වෙලා අර විනිමය අනුපාතිකයේ අප්‍රමාණය වෙන්න බලපාන ප්‍රධාන දෙයක් තමයි අලුතෙන් ආනයන වලට ඉල්ලුමක් නිර්මාණය වෙන එක. අන්න ඒක වළක්වා ගන්න මහ බැංකුවට කටයුතු කරන්න පුළුවන්. රජයේ පැත්තෙන් දේවල් මේවා මම මේ ප්‍රශ්නෙට අහන්න පුළුවන් කොහොමද දේවල් එකතු කරලා කියන්නේ. රජයේ පැත්තෙන් නම් මේ වගේ වෙලාවක මොනවද කරන්න පුළුවන්. ආනයන අඩු කිරීමේ ප්‍රතිපත්ති වලටයි අපනයන වැඩි කර ගැනීමේ ප්‍රතිපත්ති වලටයි තමයි ඒ වගේ වෙලාවක රජය යන්නේ. ඒකට මහ බැංකුව පැත්තෙන් කරන්න තියෙන්නේ ප්‍රධාන කාරණේ තමයි
පොලි අනුපාතික වැඩි කරලා අවප්‍රමාණය වෙන එක අප්‍රමාණය වෙන්නේ බලපාන සාධක අඩු වලට අප්‍රමාණය වෙන්න බලපාන කියන්නේ අඩු පොලි අනුපාතයක් යටතේ ණය අරගෙන නම් මේක අප්‍රමාණය වෙන්නේ ඒකට අපිට පිළියම් යොදන්න පුළුවන් පොලි අනුපාතික වැඩි කිරීම කරා. ඉහත අංක 3 යටතේ ඔබ දෙන ලද පියවරයන් වෙළඳපොළ ද්‍රව්‍යශීලතාවයට සහ පොලි අනුපාතයට කෙසේ බලපායි. ඒකට තුන්වෙනි එකේදී තව දෙයක් කරන්න පුළුවන්. ඒක අදට ගැලපෙන්නේ නැති හින්දා මම කරවන්න හිටියේ. නමුත් හතරවෙනි ප්‍රශ්නේ තියෙන විදිහට අපි අහන්නත් වෙනවා. දැන් අවප්‍රමාණය වෙනකොට ශීඝ්‍ර වශයෙන් අවප්‍රමාණය වෙනකොට මහ බැංකුව මොකද කරන්නේ? ඩොලර් කියන්නේ ඉල්ලුමක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මහ බැංකුවට සිද්ධ වෙනවා පොලි අනුපාතිකය වැඩි කිරීමට අමතරව ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළට මුදා හරින්න. ඒ කියන්නේ සපයන්න, විකුණන්න. ඩොලර් විකුණන්න වෙනවා. එතකොට ඩොලර් විකුණුවොත් එහෙම කියන්නේ අලුතෙන් වෙළඳපොළට ඩොලර් සැපේනවා. ඒ කියන්නේ ලංකා මහ බැංකුව විකුණනකොට වෙළඳපොළට ඩොලර් සැපේනවා. එතකොට අවප්‍රමාණය වෙන්න තියෙන පීඩනය අඩු වෙනවා. ඊළඟ ප්‍රශ්නේ අහනවා ඉහත අනුඅංක 3 යටතේ ඔබ දෙන මහ බැංකුවේ පියවරයක් ඔබලා යටතේ ඔබ දෙන ලද මහ බැංකුවේ පියවරයන් වෙළඳපොළ ද්‍රව්‍යශීලතාවයට සහ පොලි අනුපාතයට කෙසේ බලපායි? දැන් ද්‍රව්‍යශීලතාවයට බලපාන්නේ අර වගේ ඩොලර් විකුණුවොත්. හරි? ඩොලර් විකුණුවොත් ද්‍රව්‍යශීලතාවයට මොකද වෙන්නේ? අඩු වෙනවා. අපි ඩොලර් යනවා ඉස්සෙල්ලාම උදාහරණය පැහැදිලි කරන්න අපි හිතේ ප්‍රශ්න වුණේ. ඩොලර් මහ බැංකුව ශුද්ධ විදේශ වත්කම් වලින් අයින් වෙලා වෙළඳපොළට යනවා. වෙළඳපොලේ තියෙන රුපියල් මහ බැංකුවට එනවා. අපේ වත්කමක් අඩු වුණා. ඒ රුපියල් ටික සංසරණයෙන් අයින් වෙලා යනවා. ඒකට වෙළඳපොළ ද්‍රව්‍යශීලතාවය අඩු වෙනවා. පොලි අනුපාතික වැඩි වෙනවා. අපි පොලි අනුපාතික වැඩි කරනකොට වැඩි කරාම වෙන්න පුළුවන්. ඒ වගේම වෙළඳපොළ ද්‍රව්‍යශීලතාවය අඩු කිරීමමුත් හිගයක් නැත් ආර්ථිකය නිර්මාණය වෙනවා. නම් ඒක දෙකෙන්ම බලපානවා වෙළඳපොළ පොලි අනුපාතික වැඩි කරන්න. එතකොට cost of fund එක වැඩි කරන්න සිද්ධ වෙනවා මහ බැංකුවට. ඒ වගේම ද්‍රව්‍යශීලතාවය අඩු කිරීමමුත් පිරිවැය වැඩි වෙනවා. මුදල් පිරිවැය වැඩි වෙනවා. දෙකම පොලි අනුපාතික වැඩි වෙන්න තමයි බලපෑම් කරන්නේ. right? හත්වෙනි ප්‍රශ්නේ. සාර්වත්‍රික ස්ථාවරත්වයේ පවත්වා ගැනීම සහ තිරසාර වර්ධනය ඇති කිරීම සඳහා වන ප්‍රධාන ස්තම්භක දෙකක් වන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මුදල් ප්‍රතිපත්තිය. ශ්‍රී ලංකාවේ නව රජයේ විවිධ බදු සහනයන් දෙන ලද අතර රැකියාව උත්පාදනය සඳහා වන අලුත් ක්‍රියාපෘතිද ආරම්භ කළේ. ඒ ඔක්කොම ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආර්ථික ක්‍රියාකාරීත්වයට සහ තිරසාර සංවාදන මුදල කුකුලක් වන මුදල් ප්‍රතිපත්තියක් ඒ කියන්නේ ප්‍රසාරණාත්මකයි. ඒ කියන්නේ පොලි අනුපාතික අඩු කරා කියන එක ඉදිරියේදී අනුගමනය කරන බවට ඇඟවීමක් කළේ. අපි දැන් කරන්නේ ඒක ඇඟවීමක් නේ. ඒක දැන් කරලා තියෙන එක. එසේම බැංකුව වලින් ලබාගෙන ඇති ණය ආපසු ගැනීම සඳහා සහනයක්ද ඩෙට් මොරටෝරියම් එක දීපු එක තමයි මේ කියවෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ. අංශගත අතර සම්බන්ධීකරණයක් ඇති කිරීමේදී මුදල් ප්‍රතිපත්තිය සම විටම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවන ලබන දිශාව අනුගමනය කළ යුතුද කෙටියෙන් පැහැදිලි කරන්න. අනිවාර්යෙන්ම එහෙම අනුගමනය කළ යුතුමක් අවශ්‍ය නැහැ. සමහර වෙලාවල් තියෙන්න පුළුවන් කන්ට්‍රඩික්ටරි වෙන. නමුත් ආර්ථිකයක යහපත් පැවැත්මට නම් අනිවාර්යෙන්ම මේ ප්‍රතිපත්ති දෙක එක මාර්ගයක ගමන් කරන්න ඕන. එතකොට තමයි ආර්ථිකය යහපත් වර්ධනයක් වාර්තා කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් උදාහරණයකට ගන්නවා අපි උද්දමනයක් දකිනවා නම් අනාගතයේදී ඒකට ප්‍රතිඵලයක් විදිහට මුදල් ප්‍රතිපත්තිය ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. සංකෝචනාත්මක ප්‍රතිපත්තිය තමයි ඒ වගේ වෙලාවට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේ වෙලාවක රජයේ කෙටිකාලීන වාසිතකා ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් එහෙම ක්‍රියාත්මක කළොත් ඒක අපිට මුදල් ප්‍රතිපත්තියෙන් එයා රජයේ
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කරන්න හම්බ වෙන්නේ නැහැ. right? එහෙම වුණත් ගැටලුව තව ටිකක් ඔඩු දුවනවා. right? මුදල් ප්‍රතිපත්තියත් ලිහිල් වුණොත් අනාගතයේ උද්දමනයක් එනවා කියලා දැක එතකොට අපේ ප්‍රධානම මැන්ඩේට් එක අපේ අරමුණ වෙන ප්‍රයිස් ස්ටැබිලිටි මිල ස්ථායීතාවය රඳවාගෙන තියාගන්න බැරි වෙනවා. පැහැදිලි නේද? එතකොට කන්සිස්ටන්ට් වුණොත් තමයි රටකට හොඳ වෙන්නේ. ඉන්කන්සිස්ටන්ට් වෙන්න පුළුවන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මුදල් ප්‍රතිපත්තිය අනිත් පැත්තට යන වෙලාවක. දෙවෙනි ප්‍රශ්නය අහනවා ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය නිසා මහ බැංකුවේ මිල ස්ථායීතාවය ඇති කිරීම ආරම්භට කුමන ආකාරයේ බලපාමක් ඇති කරයිද කෙටියෙන් පැහැදිලි කරන්න. ලින්ක් වෙච්ච ප්‍රශ්න. හොඳයි. ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියයි ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියයි දෙකම තියන්න පුළුවන් අඩු උද්දමන තත්ත්වයක් යටතේ. අඩු ආර්ථික වර්ධනය, අඩු උද්දමනය, විනිමය අනුපාතිකයට ලොකුවට බලපෑමක් නැති තත්ත්වයක් යටතේ. නමුත් මේ ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය සහ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම තුළින් මෑත කාලිනව උද්දමනකාරී තත්ත්වයක් ඇතිවෙන්න බලපෑම් කරනවා නම් ඒක ආර්ථිකයට හොඳ නැහැ. එතකොට අරමුණු ඉටු කරගන්න වෙන්නේ නැහැ මහා බැංකුවට තමන්ගේ මුදල් ප්‍රතිපත්තිය. ඒ වගේ වෙලාවට ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න බැරි වෙන්න පුළුවන් කාරණේ යන්න. ඒත් මම කියවර හැම වෙලාවෙම ප්‍රශ්න දෙකම කියවගෙන තියාගන්න ඕන. එහෙම නැතුනම අපිට එකට එක රිපීට් වෙනවා උත්තර ටිකවල. තුන්වෙනි ප්‍රශ්නය. බැංකු වලින් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම සඳහා ලබා දුන් සහනය මූල්‍ය පද්ධතිය ස්ථාවරයට ඇති කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවේ ආරමුණට කෙසේ බලපායිද? කෙටියෙන් පැහැදිලි කරන්න. ණය ආපසු ගෙවීමට දෙන්න සහන කාලයක් දුන්නා. කියන්නේ ණය නොගෙවා ඉන්න නෙමෙයි, ගෙවන එක යම් කිසි ආකාරයක කල්පසු කරා. මාස 6ක කාලයක් දුන්නා. එතකොට ඒකේ අරමුණ තමයි ආර්ථිකයට අර ඒගොල්ලන්ට ණය ගෙවා ගන්න බැරි වෙන එකට යම් කිසි අහන. හොඳ. ඒක කෑෂ් ෆ්ලෝ එකට සෑහෙන ලොකු බලපෑමක් සිද්ධ වුණානේ. ඒ හින්දා. එතකොට බැංකු වලට සාමාන්‍ය මූල්‍ය ස්ථායීතාවයට මේක ඍණාත්මකව බලපාන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝගේ කෑෂ් ෆ්ලෝ එකත් බලපානවා. මෙන්න දා ඒගොල්ලෝ කරන්නේ ණය ගෙවන උංගල් ලැබිලා ඒකෙන් තමයි අලුතෙන් ණය ආපහු නිර්මාණය වෙලා යන්නේ. එතකොට එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒකට කෑෂ් ෆ්ලෝ එකේ වියදම් පාර්ශවයේ, ගෙවීම් පාර්ශවයේ බැංකුව වල තියෙනවා. නමුත් ලැබීම් පාර්ශවයේ නැති වෙන්න පුළුවන්. එතකොට ස්ථාවරත්වයට යම් කිසි බලපෑමක් තියෙනවා. නමුත් පැන්ඩමික් අවස්ථාවේ මහ බැංකුව කරපු ප්‍රධාන කාර්යය තමයි ඔයගොල්ලන්ට සහන ලබා දෙන්න, ඩෙට් මොරටෝරියම් වගේ ඒවා ලබා දෙන්න කියලා මම අනකලා වගේම ඔයගොල්ලන්ට බැංකු පද්ධතියට සහන ලබා දුන්න මේ රෙගියුලේටර් නියාමන සහනය ලබා දුන්න මෙන්න මේ කාලේදී ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලය තියාගන්න ඕනේ මෙන්න මේ විදිහට යම් කිසි ආකාරයේ ලිහිල් කිරීම ප්‍රාර්ථන අවශ්‍යතාවයේ වගා කර ගැනීම ලිහිල් කරා ඒ වගේ අර අපි සුපර්විෂන් පැත්තෙන් බලන සාධක ලිහිල් කිරීමක් සිදු කරනු ලබනවා. ඒ හින්දා ස්ථාවරත්වයට ලොකුවට බලපෑමක් ඍණාත්මක බලපෑමක් වෙන්න මහ බැංකුව ඉඩ දීලා නැහැ. ඒ වගේම අර ඕනම වෙලාවක මහ බැංකුවෙන් ඇවිල්ලා ණයට ගන්න පුළුවන් විදිහට මේ ලීගල් ලෙන්ඩින් රේට් එක බැංක් රේට් එක එකත් අපි අඩු කරලා දුන්නා. ඔයගොල්ලෝ හදිසියේ හරි ද්‍රව්‍යශීලතා ගැටලුවක් වුණොත් මහ බැංකුව ඕනෑම වෙලාවක සූදානම් වෙලා ඉන්නවා ඔයගොල්ලන්ට ණයට මුදල් දෙන්න කියන පණිවිඩය දෙන්න. හින්දා යම් කිසි ආකාරයක මේ ඩෙට් මොරටෝරියම් එකෙන් බැංකු පද්ධතියේ ස්ථාවරත්වයට යම් බලපෑමක් සිද්ධ වෙන්න තිබ්බා. එහෙම වෙන දෙයට බලපෑම අඩු කිරීම සඳහා මහ බැංකුව වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමක් සිද්ධ කරා. ඒ හින්දා ලොකුවට අපි මේක ඍණාත්මකව දකින්නේ නැහැ. හතරවෙනි ප්‍රශ්නය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියත් මුදල් ප්‍රතිපත්තියත් යන දෙකම එකම දිශාවට සහජීවන ප්‍රතිපත්තියක මෙහෙවීමට සම්බන්ධ උදාහරණ
අනෙකුත් රටවලින් දක්නට තිබේ. කෙටියෙන් පැහැදිලි කරන්න. මොකද්ද මේ පැන්ඩමික් එක කාලේ තියෙන හොඳම උදාහරණ? ඕන තරම් ගන්න පුළුවන්. ලෝකයේ ඕන තරම් උදාහරණ තියෙනවා. මේක අක්ෂර ජනපදේ පටන් ගත්තොත් පොලි අනුපාතික අඩු කරා. වෙළඳ පොළට පුළුවන් තරම් ද්‍රව්‍ය ශෙලන දුන්නා. රජයේ සුරුකුම්පත් ඒගොල්ලොත් මිලදී ගත්තා. පළවෙනි ප්‍රාථමික වෙළඳ පොළෙම වගේම ද්විතීයික වෙළඳ පොළම රජයේ සුරුකුම්පත් මේ ඇමරිකා එක්සත් ජනපදයේ මිලදී ගත්තා. අපි ඔස්ට්‍රේලියාව ගත්තා, ජපානය ගත්තා, නවසීලන්තය ගත්තා. අර මේ රජයේ මහ ජනතාවට රජයේ සහන දෙනව ගමම හෙලිකොප්ටර් මනි හැමෝටම ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියාවේ හැම පවුලකටම $750ක් වගේ මුදලක් ලබා දුන්නා මේ පැන්ඩමික් කාලේ. හරි පළවෙනි වේව් එකේ. එතකොට ඒ වගේම මහ බැංකුව පොලි අනුපාතිකයේ මේ ඉතිහාසයේ ඇමරිකා මේ ඔස්ට්‍රේලියාවේ ලෝක මූල්‍ය අර්බුදයේ වෙලාවේ අඩු කරේ 1% දක්වා විතරයි. නමුත් දැන් පොලි අනුපාතිකයේ 0.25යි තියෙන්නේ. ඊටත් වඩා අඩු වගේක තියෙනවා. right එතකොට ලෝකයේ අනෙකුත් රටවල ඕනෑ තරම් උදාහරණ තියෙනවා. ඉන්දියාව ට්‍රිලියන ගානක මුදල් අලුතෙන් අච්චු ගහලා ඉන්දියාවත් බැංකු පද්ධතිය වගේම රජයටත් මූල්‍ය සහනයක් ලබා දුන්නා. එතකොට රටවල් කීපයක නම් සඳහන් කළා කරපු දේවල් කීපයක් සඳහන් කරන්න පුළුවන්. right අපි ලබන සතියේ ගොඩක් වෙලාවට අනිකුත් රටවල් වල මම ඔයගොල්ලන්ට data වලින් පෙන්වන්න මොන වගේ පොලි අනුපාතික අඩු කිරීමක්ද සිද්ධ කරේ කියලා. right 2019 පේපර් එකෙත් මම හිතන්නේ මට මතක හැටියට එකක් තිබුණා. මේ අනිකුත් රටවල් වල මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙච්ච එක ගැන. ඊට ප්‍රශ්නේ දෙන්නේ. ඊට ප්‍රශ්නේ එක්ක 2019 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රයේ අපි පේපර් එකයි දෙක ලබන ඉරිදාට කරමු. දැන් වෙලාවමදී 8 වෙනි ප්‍රශ්නෙ හිතන්න. කරපු ඒ වගේ මොනවා හරි ගැටලුවක් හිතනක් තියෙනවනම් තව විනාඩි 3ක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ බේසිකලි ඔයගොල්ලෝගේ කෙලින්ම ලකුණු 75කට වැඩිය අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් විදිහට අපි සිලබස් එක සහ එන පේපර් එක කවර් වෙලා තියෙනවා. පිළිමකට පේපර්ස් දිහා බලලා තමයි ලෙක්චර්ස් කරන්නේ. අර තියරි එකේ මේ තව ගොඩක් දේවල් තියෙනවා. නමුත් අපි වෙල් ටාගට් විදිහට කරන හින්දා සාමාන්‍යයෙන් අපේ ඔයගොල්ලෝ මේ ශාස්ත්‍රීය මුදල් ප්‍රතිපත්තියේ ප්‍රවීණෙක් වෙන්න නෙමෙයි අපේ ඔයගොල්ලෝ බැංකුකරුවෙක් විදිහට මුදල් ප්‍රතිපත්තිය ඔයගොල්ලෝගේ කටයුතු වලට බලපාන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. අන්න ඒ ටික ඔක්කොම ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. right ඒ හින්දා ඒකට ගැලපෙන දේවල් ටික ඉගෙනගෙන තියෙන්නේ ඔයගොල්ලෝ උත්තර දෙන්න පුළුවන්. right පොඩක් අර මතකේ තියා ගැනීම තමයි වැදගත් වෙන්නේ. right ඒ හින්දා පාඩම් කරන්න ඕනේ මේ හොඳට අහගෙන සහ පොඩ්ඩක් මතක් කරගෙන ඉන්න පුළුවන් වුණා නම් එහෙම නැත්නම් 2019 පේපර් එකයි 2021 ජනවාරි මාසයේ තිබ්බ පේපර් එකයි එකපාරක් කරන්න ලියන්න. එතකොට ඔයගොල්ලන්ට පේපර් එක බලනකොට ඔයගොල්ලන්ට තේරෙනවා මම මෙහෙම දෙයක් ලියනවා කරනවා. ලියනකොට තමයි තේරෙන්නේ මොකක්ද අත්‍තරම කරන්නේ කියලා. ඒ හින්දා පොඩි වෙලාවක් හදාගෙන පැය 3ක් හදාගෙන මේ ඔයගොල්ලෝගේ විශේෂ ෂෙඩියුල් එකේ මේ අද දැන් මේක පේපර් එක ඉවර කරන්නේ. එතකොට මේ දැනුම යොදාගෙන ඔයගොල්ලෝ ওই පේපර් එකට උත්තර ලියන්න. එතකොට බේසිකලි ඔයගොල්ලෝ ලකුණු 50කටක් අතේ අරගෙන තමයි විභාගෙට මේ වාඩි වෙන්න තියෙන්නේ. එතකොට ඊට පස්සේ ඔයගොල්ලෝගේ ඒක ගන්න පුළුවන්. ඊපස්සේ ගෝල්ඩ් මෙඩල් එක ගන්නත් පුළුවන් කාට හරි. හොඳයි. වෙන මොකද ප්‍රශ්න තියෙනවා නම් chat එකේ හරි කතා කරලා හරි කියන්න. එහෙම නැත්නම් අපි ලබන සතියේ ඉරිදා අන්තිම දවසේ ක්ලාස් එකේ හම්බ වෙමු. එතකොට ඊට පස්සේ අපි රිවිෂන් වලදී තමයි දක්වන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයගොල්ලෝ ලබන සතියේ දැක්කට පස්සේ ආයසරයක් මොන්ට්‍රිපල්සි ක්ලාස් එකේදී දකින්න. හොඳයි. එහෙනම් මහන්සියලා පොඩි මහන්සියාවක් වෙන්න තියෙන්නේ. එහෙනම් හැමෝටම සුබ සතියක්. අපි ලබන සතියේ ඉරිදා හම්බ වෙමු. Thank you.